Matish. Oh. Right. දැන් බලන්න හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන පුතේ ආදරෙන් පිළිගන්න අපේ ක්ලාස් එකත් එක්ක අපි හැමෝම right දරපටව ඔනදත් අපි තවත් තියරි ක්ලාස් එකකින් ඔයාලහමෝට එනවා පුතේ අපි ඊයේ පටන් ගත්තා ඔයාලගේ පෙළපතේ තියෙන පස්වෙනි මාතෘකාව බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමය තුල මෙරටේ සමාජයේ ආර්ථිකයේ සහ සංස්කෘතියේ වෙනස් වීම පිළිබඳ කතා කරන මාතෘකාව අපි ඊයේ ආරම්භ කරා. එතකොට අපි කොටස් කීපයක් ඊයේ කතා කරගත්තා. ඊයේ ක්ලාස් එකට සහභාගී වෙච්ච දරුවෝ දන්නවා අපි නතර කරේ කොතනින්ද කියන එක. ඊයේ සහභාගී වෙන්න බැරි වෙච්ච දරුවන්ට මම රෙකෝඩින් එක දාලා ඇති ගෲප් වලට. ඒගොල්ලෝ ඒවා නරඹලා ඇති. ඒගොල්ලෝ දන්නවා ඇති ඊයේ නතර කරපු දන කොහොමද කියන එක. right දරුවපට අපි එතනින් ඉස්සරහට පාඩම කතා කරගෙන යන් අපි අද දවසේ වැදගත් විෂය කාරණා කීපයක් අපි සාකච්ඡා කරගන්නවා පුතේ අද. right මම ඊයේ පන්තියේ අවසාන මොහොතේ ඔයාලට කියලා දුන්නා රාජකාරී ක්‍රමයේ පිළිබඳව තමයි අපි අවසානයේටම කතා කර ඉඳලා ක්ලාස් එක අවසන් කළා අපි නික්ම ගියේ. එතකොට මම ඔයාලට කිව්වා පුතේ මේ රාජකාරී ක්‍රමය කියලා කියන්නේ අපේ රටේ රජවරු රට පාලනය කිරීම සඳහා භාවිතා කරපු නීතිය සම්ප්‍රදාය රාජකාරී ක්‍රමය. එතකොට මෙන්න මේ රාජකාරී ක්‍රමය බ්‍රිතාන්‍ය පාලකයෝ තමන්ගේ පාලන කාල සීමාව තුළ අහෝසි කරන්න කටයුතු කරනවානේ. රාජකාරී ක්‍රමය ඉංග්‍රීසින් මේ රට ඇතුලේ අහෝසි කරන්න කටයුතු කරනවානේ. එතකොට ඉංග්‍රීසින් අහෝසි කරපු අපේ රටේ රජවරු මේ රටේ ක්‍රියාවට නගපු ඔය කියන රාජකාරී ක්‍රමයේ පිළිබඳව තමයි අපි කතා කරමින් හිටියේ ඊයේ දවසේ අවසාන කොටස් වලදී. එතකොට දරුවපටව මම ඔබට කියලා දුන්නා මේ රටේ ක්‍රියාත්මක වෙච්ච රාජකාරී ක්‍රමය ප්‍රධාන කොටස් දෙකයි කියලා. අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච රාජකාරී ක්‍රමේ දෙපැත්තක් තිබුණා. රාජකාරී ක්‍රමය ප්‍රධාන කොටස් දෙකක් යටතේ තමයි ක්‍රියාත්මක වුණේ. එක පැත්තකට කිව්වා ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය කියලා. ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය තමයි රාජකාරී ක්‍රමේ එක පැත්තක්. අනිත් පැත්තට අපි කිව්වා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා. මොකද්ද පුතේ කිව්වේ? අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා නේද? එහෙනම් රාජකාරී ක්‍රමය ප්‍රධාන කොටස් දෙකයි. එක පැත්තකට කිව්වා ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය කියලා. අනිත් පැත්තට කියනවා හසිත අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා. එතකොට මම ඊයේ දවසේ අපේ දරුවන්ට පැහැදිලි කරලා දුන්නා ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියන එක. ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ මම ඊයේ ඔබට කතා කළා පැහැදිලි කරලා දුන්නානේ. මේ ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමයේ බලපාන්නේ රාජල ප්‍රධානීන්ටනේ. රජතුමාට රට පාලනය කිරීමේදී සහාය දක්වපු රාජ්‍ය සේවක මඩුල්ලට රාජල ප්‍රධානීන්ට තමයි ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය බලපෑවේ. එතකොට මම ඊයේ කියලා දුන්නා දැන් අද නම් රාජ්‍ය සේවයේ නියුතු හැම රාජ්‍ය සේවකයෙකුටම මාස්පතා වැටුපක් ලැබෙනවානේ. රජයෙන් වැටුපක් ගෙවනවා රාජ්‍ය සේවකයන්ට. හැබැයි රජ කාලේ රජතුමාට රට පාලනය කරන්න දායක වෙච්ච සහාය වෙච්ච රාජ්‍ය සේවක මඩුල්ලට
රදළ ප්‍රධානීන්ට මාස්පතා වැටුපක් වේතනයක් ගෙව්වේ නැහැ. වැටුප වෙනුවට රජතුමා රදළ ප්‍රධානීන් කළ සේවය වෙනුවෙන් මේ රටේ ඉඩම් වලින් කොටසක් ඒගොල්ලොන්ගේ තනතුරේ ස්වභාවය මත පරිත්‍යාග කරානේ. ඉඩම් තමයි රජතුමා රාජ්‍ය සේවකයන්ට ප්‍රදානය කරන්නේ. එතකොට රජතුමාගෙන් රාජ්‍ය සේවකයන්ට ලැබුණු ඉඩම් ටික රාජ්‍ය සේවකයෝ දෙනවා බදු පදනමට මේ රටේ මහජනතාවට වගා කරන් භුක්ති විඳින්. මහජනතාව ඉඩම් ටික පරිහරණය කළ වගා කළ භුක්ති විඳලා තමන්ගේ අස්වැන්නෙන් කොටසක් රදලයින්ට බදු වශයෙන් ගෙව්වා. අන්නේ බදු ආදායමෙන් රදලයෝ ජීවත් වෙන ගමන් රජතුමාට සේවය සපයනවා. අපි ඕකට කිව්වා ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය කියලා. ඉඩම් භුක්ති විඳිමින් රජුට සේවය සැපීමට කියනවා ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය කියලා. මේ ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය හරහා රදළ ප්‍රධානීන්ට හිමි වුණු ඉඩම් කැබැල්ලට කියන්නේ සේවා පරවේණි ඉඩම හෙවත් නින්දගම් කියලා. මොකද්ද කියන්නේ? සේවා පරවේණි ඉඩම හෙවත් නින්දගම් කියලායි කියන්නේ. මොකද්ද පුතේ කියන්නේ? සේවා පරවේණි ඉඩම හෙවත් නින්දගම් කියලායි කියන්නේ. ඔන්න ඔය ගැන තමයි ඊයේ දවසේ අපි අවසානයේටම කතා කරේ. අද අපි කතා කරනවා රාජකාරී ක්‍රමයේ අනිත් පැත්ත. ඒ තමයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයේ පිළිබඳ. අද අපි ඉස්සෙල්ලම කතා කරන්නේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. රාජකාරී ක්‍රමයේ දෙපැත්තක් තිබුණලු. එකක් ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමයලු, අනිත් එක අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයලු. අපි කතා කරමු මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයේ පිළිබඳ. දරුපටව බලන්නකො මේ වචනේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. පැහැර හරින්න බෑ. අනිවාර්යෙන් කරන්න ඕනේ. පැහැර හරින්න බෑ. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. දරුපටව මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයේ කියන නීතිය අදාළ වෙන්නේ පුතේ මේ රටේ වාසය කරපු වැඩිහිටි පිරිමින්ට පමණයි. මේ රටේ වාසය කරන වැඩිහිටි පිරිමි සියලු දෙනාට බලපාපු නීතියක් තමයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා කියන්නේ. මේ පන්ති ඉන්නවනේ කාන්තා පාර්ශවය, අපේ ගෑනු ළමයි ටික ඉන්නවනේ. ඔයාලට මේ නීතිය බලපාන්නේ නැහැ. ඔබ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියන නීතියෙන් නිදහස් අය. ඔබට මේ නීතිය බලපාන්නේ නැහැ. බලපාන්නේ අපේ කොල්ලොන්ට වැඩිහිටි පිරිමින්ට බලපාපු නීතියක් තමයි මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා කියන්නේ. දරුපටව වැඩිහිටි පිරිමි සියලු දෙනා මේ නීතියට අනුව වර්ෂයකට රජතුමා පනවන දින ගණනක්, වර්ෂයකට નિયમિત දින ගණනක් රජුට නොමිලේ සේවය සපයන්න ඕන. මේ රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනා වර්ෂයකට નિયમિત දින ගණනක් රජු වෙනුවෙන්, රට වෙනුවෙන්, රාජ්‍ය වෙනුවෙන් නොමිලේ සේවය සපයීමට කියනවා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා. මොකක්ද අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා කියන්නේ? රටේ සිටින වැඩිහිටි පිරිමි සියලු දෙනා වර්ෂයකට નિયમિત දින ගණනක් රජුට නොමිලේ සේවය සැපීමට කියන රට වෙනුවෙන්, රාජ්‍ය වෙනුවෙන්, රජු වෙනුවෙන් නොමිලේ සේවය සැපීමට කියන අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා. එහෙනම් රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනා වර්ෂයකට નિયમિત දින ගණනක් රජු වෙනුවෙන්, රට වෙනුවෙන් නොමිලේ සේවය සැපීමට කිව්වා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා. එහෙනම් මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියන නීතිය බලපාන්නේ මේ රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනාටනේ. එතකොට දැන් රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනා වර්ෂයකට નિયમિત දින ගණනක් රජු වෙනුවෙන් සේවය සැපීමනේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා කියන්නේ. එතකොට මේ රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනාම දුවගෙන ගියා රජවාසලට. ගිහිල්ලා රජතුමනි අපි මොනවද කරන්න ඕන කියන්න රජතුමා කියන ඕන දෙයක් අපි කරන්න අනේ වැඩ ටිකක් බාර දෙන්න කියලා රටේ මහජනතාව සියලු දිව්වද රජතුමා හොයාගෙන? පිස්සුද ඈ? මේ රටේ මුළු ජනගහණයම රජවාසලේ පිරුණොත් එහෙම රජතුමාට හීන්දාඩිය දාන පිස්සු හැදේ. රටේ ජනතාව රජතුමා හොයාගෙන ගියේ නැහැ. අනේ රජතුමා අපි මොකද කරන්න ඕන කියලා. තේරුණා නේද? ඔබට මං ඉගන්නවා දෙවෙනි පාඩමේදී 11 වසරේදී මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියන නීතිය
ක්‍රියාවට නගන්න රජතුමා බාර දුන්නේ කාටද දන්නවද? රජතුමා මේ නීතිය ක්‍රියාත්මක කරන්න බාර දුන්නේ කාටද දන්නවද? ඒ වෙනකොට අපේ රටේ හැම ගමකම ගොඩනැගිලා තිබුණා ගම්සභාව කියලා ආයතනයක් නේද? හැම ගමකම තිබුණා නේද? ගම්සභාව කියලා ආයතනයක් ගොඩනැගිලා. අන්නේ ගම්සභාවට තමයි රජතුමා පවර්ලා තිබුණේ මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයේ කියන නීතිය ක්‍රියාවට නගන්න. එතකොට ගම්සභාව තමයි ගමේ ගම් වැඩිහිටි පිරිමි සියලු දෙනාට අඬබෙරේකින් දැනුම් දෙන්නේ ආන්න හෙට උදේ 8 වෙනකොට මේ ගමේ වැව පිළිසකර කරන්න තියෙන වැව එලිපෙහෙලි කරගන්න තියෙන ඒ නිසා හැමෝම වැඩිහිටි පිරිමි සියලු දෙනා හෙට උදේ 8 වෙනකොට වැව හදන්න කවුරුත් එන්න ඕනි කියලා පණිවිඩය යවනවා ආඥාව නිකුත් කරනවා. එතකොට ගම්සභාව තමයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය ක්‍රියාවට නගන්නේ. එතකොට මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයෙන් ලැබෙන මේ ශ්‍රමය මේ මිනිස්සුන්ගේ නොමිලේ ශ්‍රමය ගම්සභාව භාවිතා කරන්නේ මොකක් සඳහාද? ගම්සභාව මේ වැඩිහිටි පිරිමි සියලු දෙනාගේ නොමිලේ ලැබෙන ශ්‍රමය භාවිතා කරන්නේ මොකක් සඳහාද? ගමේ තියෙන පොදු වැඩ කටයුතු ටික ඉෂ්ට සිද්ධ කරගන්නනේ. ගමට එන පාර පිළිසකර කරගන්න, ගමේ වැව නඩත්තු කරගන්න, මයික් ඔෆ් කරගන්න. පාලක මයික් ඔෆ් කරගන්න මොන කවුද මොනඩේ කරන්නේ? ගමේ ඇලවේල ටික පිළිසකර කරගන්න, ගමේ විහෙර විහාරස්ථානයේ පිළිසකර කරගන්න, ගමේ පොදු වැඩ කටයුතු ටික කලට වෙලාවට ඉෂ්ට සිද්ධ කරගන්න තමයි ගම්සභාව කියන ආයතනය මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයෙන් ලැබෙන නොමිලේ ශ්‍රමය මිනිස්සුන්ගේ නොමිලේ ශ්‍රමය භාවිතා කරලා තියෙන්නේ. තේරුණා නේද? එතකොට ගමේ වැඩිහිටි පිරිමින්ට ආයි මේ නීතිය කඩ කරන්න බෑ. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයේ කියන නීතිය කඩ කරොත් ඒක රාජ්‍ය උදහසට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු මේ නීතියට බයයි. ගමේ පොදු වැඩ කටයුතු ටික කාලට වෙලාවට ඉස්තර සිද්ධ කරන්න නොමිලේ ශ්‍රේවේ සපයන්න එක් වුණාද නැද්ද? නොමිලේ ශ්‍රමය සපයන්න එක් වුණා. ගම දියුණු වුණා. ගම සංවර්ධනය වුණා. ගම ප්‍රකෘතිමත් වුණා. ගමේ පොදු වැඩ කටයුතු ටික කාලට වෙලාවට සිද්ධ වුණා. අනේ වැවවල් බිහි වෙන්නේ නැහැ. වැව ගොඩ වෙන්නේ නැහැ. වැව හොඳට තියෙනවා. ඇලවේල ටික හොඳට තියෙනවා. ගමට යන පාර ලස්සනට තියෙනවා. පන්සල් හොඳට දියුණු වෙලා තියෙනවා. ගම ප්‍රකෘතිමත් ප්‍රබෝධමත් ගම බිහි වෙනවා. මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය හරහා. ඊටම හොඳ ක්‍රමයක් මේක. හරිද නේද? එතකොට එහෙනම් මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා කියන්නේ රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනා වර්ෂයකට නියමිත දින ගණන රජු වෙනුවෙන් නොමිලේ සේවය සැපීමට තමයි කියන්නේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා. තේරුණා නේද? right අපි ලියමු. මාතෘකාව අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. ලියන්න ඡේදයක් මේ විදිහට. පිටු අංක 4 මාතෘකාව දාලා තියෙනවා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා. ලියන්න මේ විදිහට. රටේ සිටින ඡේදයක් රටේ සිටින වැඩිහිටි පිරිමි සියලු දෙනා 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 වර්ෂයකට නියමිත දින ගණනක් වර්ෂයකට නියමිත දින ගණනක් රටේ සිටින වැඩිහිටි පිරිමි සියලු දෙනා වර්ෂයකට නියමිත දින ගණනක් වර්ෂයකට නියමිත දින ගණනක් වර්ෂයකට නියමිත දින ගණනක් වර්ෂයකට නියමිත දින ගණනක් රජුට නොමිලේ සේවය සැපයීම රජුට නොමිලේ සේවය සැපයීම රජුට නොමිලේ සේවය සැපයීම රජුට නොමිලේ සේවය සැපයීම අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයේ ලෙස හඳුන්වයි. රජුට නොමිලේ සේවය සැපයීම අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයේ ලෙස හඳුන්වයි. අනිවාර්ය සේවා
රාජකාරී ක්‍රමයේ ලෙස හඳුන්වයි. ඔව්. කියන්නේ. ඔව් ඔන්න අහගන්න. මාතෘකා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය බලා ගන්න නෝට් එකක් ලියන්නකෝ ඡේදයක් විදියට. ලියන්න ඡේදයක් රටේ සිටින වැඩිහිටි පිරිමි සියලු දෙනා රටේ සිටින වැඩිහිටි පිරිමි සියලු දෙනා වර්ෂයකට નિયમિત දින ගණනා වර්ෂයකට નિયમિત දින ගණනා රජුට නොමිලේ සේවයේ සැපයීම රජුට නොමිලේ සේවයේ සැපයීම රටේ සිටින වැඩිහිටි පිරිමි සියලු දෙනා වර්ෂයකට નિયમિત දින ගණනා රජුට නොමිලේ සේවයේ සැපයීම අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයේ ලෙස හඳුන්වයි. 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 ලියන ඡේදයක් මේ විදිහට ආයි ඡේදයක් තියන්න. ලියන්න. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය ඡේදයක් ලියන්න ඕනි. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය ඡේදයක්. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය ගම් සභාව හරහා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය ගම් සභාව හරහා ගම් සභාව හරහා ගම් සභාව හරහා ක්‍රියාත්මක වූ අතර 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 රටේ පැවති වැව් අමුණු රටේ පැවති වැව් අමුණු රටේ පැවති වැව් අමුණු ඇලවේලි රටේ පැවති වැව් අමුණු ඇලවේලි මම්මාවත් හා විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට හා මම්මාවත් හා විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට මම්මාවත් විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට හා විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට හා විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට හා අලුතින් ගොඩනැගීමට විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට හා අලුතින් ගොඩනැගීමට මෙම ක්‍රමයෙන් ලබාගත් මිනිස් ශ්‍රමය භාවිතා කළහ. මෙම ක්‍රමයෙන් ලබාගත් මිනිස් ශ්‍රමය භාවිතා කළහ. මෙම ක්‍රමයෙන් ලබාගත් මිනිස් ශ්‍රමය භාවිතා කළහ. මිනිස් ශ්‍රමය භාවිතා කළහ. මෙම ක්‍රමයෙන් ලබාගත් මිනිස් ශ්‍රමය භාවිතා කළහ. right. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය හරහා ලැබුණු මිනිස් ශ්‍රමය ඒ ගම් සභාවන් විසින් ගමේ පොදු වැඩ කටයුතු සඳහා යොදවගත්ත කියන එකනේ මේකේ අර්ථය. right. එතකොට අපේ රටේ පාලකයෝ මේ ලංකාවේ පොදු වැඩ ටික ඉස්සර සිද්ධ කරගන්න අපේ රටේ මිනිස්සුන්ගෙන් නොමිලේ වැඩ අරගත්තනේ. වර්ෂයකට දින කීපයක් විතරයි මේ රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනාගේ ශ්‍රමය නොමිලේ ලබා ගත්තේ. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. මොකද රටේම පොදු යහපත වෙනුවෙන්නේ අපේ ශ්‍රමය ලබා ගත්තේ අපි වෙනුවෙන්මනේ. අපේ යහපත වෙනුවෙන්ම තමයි අපේ රටේ මිනිසාගේ ශ්‍රමය
නොමිලේ රජවරු ලබාගෙන තියෙන්නේ. හැබැයි පුතා සුද්ද මේ රට යටත් කරගත්තට පස්සේ ඉංග්‍රීසි මේ රට ආක්‍රමණය කළ මේ රටේ බලයත්පත් කරගත්තට පස්සේ මේ ඉංග්‍රීසි ආණ්ඩුව කිව්වා මිනිසුන්ගෙන් නොමිලේ වැඩ ගන්න එක වහල් සේවයට සමානයි කියලා. වහල් ක්‍රමයක් කියලා කිව්වා. මේක මේ වැඩවසම් යුගයේ මේ මිනිසුන්ගෙන් නොමිලේ සේවය සපයගත්ත වහල් ක්‍රමයට සමානයි කියලා තමයි ඉංග්‍රීසි ආණ්ඩුව මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය ජනතාවට උගන්වුවේ. උඹලගෙන් නිකන් වැඩ ගන්න එක වහල් ක්‍රමයක්. වහල් සේවයක් කියලා තමයි ඉංග්‍රීසි ඔබ දන්නවද? ඉස්සෙල්ලාම රාජකාරී ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද කියලා? මේ රට ඇතුලේ ඉස්සෙල්ලාම රාජකාරී ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරපු මුල්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි සර් ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා. සර් ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා වෙරළබඩ පළාත් පාලනය කරන සමයේ වෙරළබඩ පළාත්වල මේ රාජකාරී ක්‍රමයේ දෙපැත්තම අවලංගු කරා. ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමයයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයයි කියන රාජකාරී ක්‍රමයේ දෙපැත්තම අහෝසි කරන්න කටයුතු කරා. එහෙනම් ලංකාව ඇතුලේ රාජකාරී ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරන මුල්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි සර් ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා. සර් ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා තමයි රාජකාරී ක්‍රමය මුලින්ම අහෝසි කරන්න කටයුතු කරපු මේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා. හැබැයි සර් ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා රාජකාරී ක්‍රමයේ දෙපැත්තම අවලංගු කරා. නොමිලේ රාජ්‍ය සේවකයින්ගෙන් වැඩ ගන්න ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමයයි මහජනතාවගෙන් නොමිලේ වැඩගත් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයයි කියන රාජකාරී ක්‍රමයේ දෙපැත්තම සර් ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා වෙරළබඩ පළාත්වල අහෝසි කරන්න කටයුතු කරාද නැද්ද? වෙරළබඩ පළාත් එක අහෝසි කරන්න කටයුතු කරා. හැබැයි සර් ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගෙන් පස්සේ ලංකාවේ දෙවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වෙලා ඉන්නේ කවුද? තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයානේ නේ පුතේ. එක සර් ෆෙඩරික් නෝර්ත්නේ. ලංකාවේ දෙවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තෝමස් මෙට්ලන්නේ. තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා යලි අපේ රටේ රාජකාරී ක්‍රම ස්ථාපිත කරනවා. හැබැයි දෙකෙන් එකයි. තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා යලි රාජකාරී ක්‍රමයේ එක පැත්තක් විතරක් ස්ථාපිත කරා. ඒ තමයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය අවලංගුම තමයි. දිගටම අවලංගුයි. සර් ෆෙඩරික් නෝර්ත් අවලංගු කරාමයි. හරි නේද? හැබැයි තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය යලි ස්ථාපිත කරනවා. එයා ස්ථාපිත කරපු අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය දිගටම ක්‍රියාත්මක වෙමින් එනවා 1833 වෙනකම්. 1833 කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රමයෙන් මොකද කරන්නේ? කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමයේ තීරණය කරනවා මේක වහල් ක්‍රමයක්. මේක මේ රටේ ආර්ථිකයේ දියුණුවට බාධාවක්. විශේෂයෙන් වතු වගාවේ දියුණුවට බාධාවක්. වතු වගාවේ දියුණුවට බාධාවක් ඇයි පවසමින් වහල් ක්‍රමයක් ඇයි පවසමින් කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමය අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අවසන් වරට අහෝසි කරන්න කටයුතු කරා. එතනින් අහෝසි කරාමයි ආයේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය දැන් මේ රටේ කිසිම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක් ස්ථාපිත කරේ නැහැ. එහෙනම් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අවසන් වරට අහෝසි කරපු තැන තමයි 1833 කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 1833 කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසන් වරට අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කර දමන්න කටයුතු කරා. එතනින් අහෝසි කරාමයි. ආය කවුරුවත් ස්ථාපිත කරේ නැහැ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. මතක තියාගන්න. තේරුණා නේද? ලියන්න විදුලි ඡේදයක්. ලියන්න. ආය ඡේදයක් ලියන්න. මෙරට ක්‍රියාත්මක වූ රාජකාරී ක්‍රමය. ඡේදයක් ලියන්න. මෙරට ක්‍රියාත්මක වූ රාජකාරී ක්‍රමය. මෙරට ක්‍රියාත්මක වූ රාජකාරී ක්‍රමය. මෙරට ක්‍රියාත්මක වූ රාජකාරී ක්‍රමය. ඉංග්‍රීසි පාලන සමයේ මෙරට ක්‍රියාත්මක වූ රාජකාරී ක්‍රමය. ඉංග්‍රීසි පාලන සමයේ මෙරට ක්‍රියාත්මක වූ
රාජකාරී ක්‍රමය ඉංග්‍රීසි පාලන සමයේ ඉංග්‍රීසි පාලන සමයේ මෙරට ක්‍රියාත්මක වූ මෙරට ක්‍රියාත්මක වූ රාජකාරී ක්‍රමය ඉංග්‍රීසි පාලන සමයේ ඉංග්‍රීසි පාලන සමයේ මුල් වරට ඉංග්‍රීසි පාලන සමයේ මුල් වරට ඉංග්‍රීසි පාලන සමයේ මුල් වරට වෙනත් පාට පෑනකින් ලියන්න මුල් වරට සර් ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් 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 අහෝසි කරන ලදී සර් ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් අහෝසි කර දමන ලදී කියලා ලියන්න අහෝසි කරන ලදී සර් ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් අහෝසි කරන ලදී සර් ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් අහෝසි කරන ලදී එතෙන්ටම ලියන්න නමුත් එතෙන්ටම ලියන්න නමුත් තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා නමුත් තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා නමුත් තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා නමුත් තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමේ පමණක් නමුත් තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමේ පමණක් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමේ පමණක් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමේ පමණක් යලි ස්ථාපිත කිරීමට කටයුතු කළහ යලි ස්ථාපිත කිරීමට කටයුතු කළහ අයියෝ යලි කවුද මයික් ඔන් කරන් ඉන්නේ පුතේ එම්බ කාපම් පස්සේ මයික් ඕන් කරලා ඔෆ් කරලා සිනෙල්ලි කවුද මේ සිනෙලි ඔයාලයි ගෙදර ඔන්න ගෙදර කෑ ගහනේ වැහෙනවා අපිට ඕකට hina යන්නේ නෑ අපිට hina යන්නේ YouTube එකත් යනවා ඒකනේ සිනෙලි ඔය මයික් එක ඔෆ් කරගන්න හරිද මයික් ඔෆ් කරගෙන මේ කහන් ඉන්නකෝ හරි 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 බලන්න මේ අපි ලියමින් හිටියේ කොහමද තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා යලි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමේ පමණක් ස්ථාපිත කිරීමට කටයුතු කළහ ලිව්වද ඒක තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා යලි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය පමණක් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමේ පමණක් ස්ථාපිත කිරීමට කටයුතු කළහ ස්ථාපිත කිරීමට කටයුතු කළහ right සර් ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා සම්පූර්ණයෙන්ම රාජකාරී ක්‍රමය අහෝසි කරනවා හැබැයි තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා යලි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයේ විතරක් ස්ථාපිත කරනවානේ එතෙන්ටම ලියන්න නමුත් එතෙන්ටම ලියන්න ඕනේ පුතේ නමුත් 1833 කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නමුත් 1833 කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසන් වරට අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අවසන් වරට රාජකාරී ක්‍රමය
අවසන් වරට රාජකාරී ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන ලදී. 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 right. තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා යලි ස්ථාපිත කරපු අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය 833 වෙනකම් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රමයෙන් මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අවසන් වතාවට යලි ස්ථාපිත නොවන විදියට මේක අවසන් වතාවට අහෝසි කරන්න කටයුතු කරාද නැද්ද? අහෝසි කරන්න කටයුතු කරා. වහල් ක්‍රමයක් සහ වතුවගාවේ දියුණුවට බාධාවක් ඇයි පවසමින් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කෝල්බ්රුක් ආණ්ඩු ක්‍රමය අහෝසි කරත් හරි අහෝසි වුණාමද නැද්ද? අහෝසි වුණාමයි. ආය කවුරුවත් ඒක ස්ථාපිත කරේ නැත. තේරුණා නේද? හොඳයි. ඔතනින් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයක් ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමයක් කියන රාජකාරී ක්‍රමයේ කොටස් දෙකම කතා කරලා අපි අවසන් කරගන්නවා. හර නේද? දැන් අපිට යන්න තියෙන පුතේ ඊළඟට ඉංග්‍රීසීන්ගේ පාලන සමය තුල ඉංග්‍රීසි වැඩිපුරම අවධානය යොමු කරන්නේ වතුවගාව දිනු කරන්නනේ නේද? අපනයනයේ මුල් කරගත් ව්‍යාපාරික භෝග, කෘෂි ව්‍යාපාරික භෝග, වාණිජ භෝග වගාවට මේගොල්ලෝ මුල් තැන දුන්නේ. වතුවගාව දිනු කරන්න තමයි බ්‍රිතාන්‍ය පාලකයෝ වැඩිපුර අවධානය යොමු කරන්නේ. ඒගොල්ලෝ දේශීය කෘෂි කර්මාන්තයේ වටනවනේ නේද? බ්‍රිතාන්‍ය පාලනය දේශීය කෘෂි කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය ලබා නොදී දේශීය කෘෂි කර්මාන්තයේ වටලා මේ රට ඇතුලේ දිනු කරන්න කටයුතු කරේ, සංවර්ධනය කරන්න, දිනු කරන්න, වර්ධනය කරන්න කටයුතු කරේ වතුවගාවනේ. අපනයනයේ මුල් කරගත් වෙළඳ භෝග වගා කරන තමයි ඒගොල්ලෝ කටයුතු කරේ. අපි කතා බලමුද අපි වතුවගාව පිළිබඳ. මේ රටේ ආර්ථිකය වෙනස් කරන්න දෙවන්තම දායකත්වයක් දක්වනනේ වතුවගාව. වතුවගාව මේ රටේ ආර්ථිකය වෙනස් කරනවා. එහෙනම් බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමය තුල ශීඝ්‍ර ආර්ථික වෙනසක් වෙනවනේ. ඒ ආර්ථික වෙනසට විශාල බලපෑමක් කරනවා මේ වතුවගාව. වතුවගාව ගැන අපි කතා කරමු. තේරුණා නේද? වතුවගාව දියුණුව ගැන අපි කතා කරන්න ඕනේ. ඉක්මනින් මම වතුවගාව ගැන කතා කරා. හරි නේද? ඒකම කියන්න දෙයක් තියෙනවා. අපි මේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ සමාජික සංඛ්‍යාව 2000 දක්වා වැඩි කරගන්න ඕනි. ඔයා තමයි මේ ගානට ගෙනල්ලා තියෙන්නේ. අපේ ටෙලිග්‍රෑම් එක දැන් 1850ට කිට්ටු කළා මං හිතන්නේ තියෙන්නේ. 150යි. ඔබට පුළුවන් ඈ 1882යි. 1882යි. alright. ඒ කියන්නේ තව 118ක් නේ හොයන්න තියෙන යාළුවෝ. තව 118 දෙනෙක් ඔබ එකතු කරලා දුන්නොත් අපිට ඔය 10:00 11 වෙනකොට මේ ක්ලාස් එක ඉවර වෙලා විනාඩි 30ක් යනකොට අපිට පුළුවන් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එක ඕල් ලෙවල් ළමයි 2000ක එකතුවකට ගේන්න. ළමයි 2000ක් සම්බන්ධ වෙච්ච ඉතිහාස පන්තියක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. අපිත් එක්ක අත්කල බැඳ ගන්නවා ලංකාව ළමයි 2000ක් කියන තත්ත්වයට ගේන්න පුළුවන් වෙයි. ඒක කරේ ඔයාලා. අපිට පුළුවන් හොඳ ටෙස්ට් එකක් ඉස්සරහට තියන්න, ලොකු සෙමින එකක් තියන්න පුළුවන් වෙයි. ඉතින් 500 පැකේජ් එක නම් දැන් මදි වෙයි නේද? සාමාන්‍ය සෙමින එකක් අපි තියුවොත්. හොඳයි. ඉස්සරහට ගොඩක් වැඩ තියෙනවා පුතා. මේ පාඩම් ටික හිමින් ලියා ගන්න එපා. තීර ටික ලියාගෙන අපි ලොකු වැඩ ටිකක් කරලා දීප ව්‍යාප්ත ලොකු වැඩසටහනක් කරමු. මම හිතනවා අපි තරම් තීරි පාඩමක් හරියටම ලියලා දෙන ඉතිහාස පන්තියක් ලේසියෙන් හොයාගන්න බැරි වෙයි කියලා. අපි සාමාන්‍යයෙන් ඔයාලට ඕන විෂය කරුණා සරල කරලා ලියලා දෙනවානේ නේද? එය අපබ්‍රංශ නේද? ගැට ගැහිච්ච, එතිච්ච, ඇඹරිච්ච, කැරකිලා තියෙන විෂය කරුණු ලියලා දෙනවානේ පුතේ ගානට ඔළුවට නේද? ඒක අපේ ක්ලාස් එකේ තියෙන සුවිශේෂී හැකියාව නේද? ඒක ඉතින් අපි කලින් ආත්ම භාවයන් වල කරපු නේද? පුණ්‍ය කර්ම නිසා ලැබිච්ච හැකියාවක් වෙන්නේ නැති නේද? අපි කොහොම හරි ඔයාට විශේෂ අපිරි වෙච්ච මේ සබ්ජෙක්ට් එක අපි ගොඩ දාලා දෙනවනේ හිමිහිට නේද? ඉතින් ඒක ලොකු දෙයක්, ලොකු සේවයක්. ඒක ඔයාලා තේරුම් ගන්න ඕනි දෙයක් පුතේ. හොඳේ. එතකොට ඔයාලා ගොඩාක් මට උදව් කරලා තියෙනවා මේ ක්ලාස් එක මේ තත්ත්වෙට ඩෙවලොප් කරගන්න. ඔයාලා තමයි ලොකු දේ කරලා තියෙන්නේ. ඔයාලා තමයි යාළුවෝ හෙව්වේ. ඔයාලා තමයි ඉතිහාස පන්තිය ගැන කිව්වේ නේද? ඒ නිසා
ඔයාලටත් අභිමානයක් තියෙනවා ටෙලිග්‍රෑම් එකේ ළමයි 2000ක් ඉන්න ඉතිහාස පන්තියක තමයි ඔයාලා මේ ඉන්නේ කියලා. ඔබ මම හිතනවා ඔබ ඉගෙන ගන්න දැනට ඔබ ටියුෂන් යන වෙනත් විෂයන් වල ගත්තොත් මම හිතනවා වැඩිම නේ තියරි ක්ලාස් එකටත් වැඩිම ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙන හිස්ටරි ක්ලාස් එකත් මේකනේ නේද? ඉතින් සාමාන්‍ය දිනයකටත් අපිට එනවනේ ළමයි 350කින් උඩ මේ වෙනකොට නේද? ඒත් වීඩියෝ එකනොත් තව නරඹනවා 100ක් විතර. ළමයි 450ක් විතර අපේ තියරි ක්ලාස් එකත් එක්ක එකතු වෙලා තියෙනවා. දලුතෙනොත් මේ මාසේ තව ළමයි එකතු වුණා නේද? මම තවමත් ආරාධනා කරනවා පොතේ මේ මාසේ නිබන්ධන ගන්න බැරි වුණා නම් ඉක්මනින්ම නිබන්ධන ගන්න. අවසාන පොඩ්ඩ තමයි යන්නේ. පොඩ්ඩ කියන්නේ සමහර තැන් වල ඉවර වෙලා මම ආයි print කරලා අලුතෙන් තියලා තියෙනවා. ඔබට තියෙනවා නම් ආර්ථික ගැටලුවක් මේ මාස සම්බන්ධ වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම කිව්වා ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ නොවි මට කතා කරලා නිබන්ධන අරගෙන යන්න කියලා මම එහෙම ගොඩාක් අයට නිබන්ධන දීලා තියෙනවා මේ මාසේ. මට කතා කරපු හැම කෙනෙකුටම මම උදව් කරා. ඔබ ගැන අහක බැලුවේ නැහැ නේද? ඔබ නොසලකා හැරියේ නැහැ. මුදලට මම ඔබව අමතක කරේ නැහැ. ඔබට මම යුතුයකම කළා ඇති නේද? ඔබට මම එන්න කිව්වා. ටියුට් එක අරගෙන යන්නකෝ ඉගෙන ගන්නකෝ මට ඕනි ඉගෙන ගන්න කියලා මම ඒ දරුවන්ට කතා කරා. ඉතින් ඒගොල්ලෝ අවිල්ලා ටියුට් අරන් ගියා. මේ වෙලාවේ ආර්ථික ගැටලුවක් ලංකාවේ තියෙනවා නේද? සමහර දරුවන්ට මේක දරා ගන්න බැරි වෙයි. මේ තියෙන ආර්ථික ගැටලුව කොහොම හරි පොතේ මේ තත්ත්වයන් තුලින් තමයි අපිට ජීවිතේ දිනන්න වෙන්නේ. අපි මෙතන ඉන්න හැමෝම මම හිතන ගොඩාක් අය බෞද්ධයෝ වෙන්නේ නැති නේද? අපිට වෙනත් ආගම් අදහන කීප දෙනෙක් විතරයි මම හිතන්නේ ඇත්තේ. 99ක් මෙතන බෞද්ධ දරුවෝ ඇත්තේ. ඉතින් බෞද්ධ ආගමේ උගන්වනවා අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියන එක. ඉතින් අටලෝ දහම කියන එකක් මේ ලෝකේ තියෙනවානේ. දුකට සමානව සැප තියෙනවා. සැපත් එක්කම දුක තියෙනවා නේද? කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා වගේම නේද? සතුට ඇස්සේ දුකකුත් තියෙනවා. දුක ඉවරුනාම සතුටකුත් තියෙනවා. ඒ නිසා දුක සැප සතුට මැද තමයි මේ ලෝකේ අපිට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ අමාරු කාල එනවා. මේවට මුහුණ දීලා ජීවිතේ ජයග්‍රහණය කර අරගෙන යන එක තමයි යුතුයකම. නැතුව මේවා නිසා පාදින්න එපා. මේක මේ කොයිට් තත්ත්වයේ මත කවුරුවත් පරාජයටපත් වෙන්න එපා. හරිද? මේ ගුරුවරුන්ට කතා කරලා කොහොම හරි මේ ටියුට් එක අරගෙන ගිහිල්ලා හරි නේද? ෆෝන් කාඩ් එකක් දාගන්න සල්ලි නැත්නම් ඒකත් කියන්නේ. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අවංකව මම ඒකක් දාලා දෙන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. තේරුණා නේද? අපි එහෙම උදව්ව කරමු. ඩේටා ටික නැත්තම් අනේස මට කාඩ් එකක් දාගන්න විදියකුත් නැහැ ගෙදර. අද ක්ලාස් එක කරන විදියක් නැහැ. එහෙම හරි ඉන්නවනම් අපිට කියන්න. ඔයාලා හොඳ යාළුවෝ ඇතිනේ යමක් කමක් තියෙන. එවැනි යාළුවෝ ඉන්නවනම් කියන්න. ඒ යාළුවෝ උදව් කරා. ඉතින් මේ වෙලාවේ අපි එහෙම එකතු වෙලා තමයි මේ තත්ත්වෙන් ගොඩ එන්න වෙන්නේ. නේද? අපිට hina වෙන්න, සතුටු වෙන්න, ආයි පන්ති කාමරයකට ඇවිල්ලා නේද? ඩෙස් එකේ වාඩි වෙලා සජීවය දැකලා විහිළුවක් කරලා නේද? ඉගෙන ගන්න දවසකුත් එයි. තා මාසයක් දෙකක් ඉමු ඉතින් මෙහෙම. එදාට අපි හොඳ සතුටු වෙමු නේ. බලමු ඉතින් මම නම් හිතන් ඉන්නවා මේක ඉවරුණ කාලෙක අපි හොඳ විනෝද වෙන්න ඕන සුපිරියර නේ. අපි හොඳ ඩාන්ස් එකේ DJ එකක් හරි ගහලා නේ. හොඳ මියුසිකල් ෂෝ එකක් ගහලා ඩාන්ස් කරලා නේද? මේ පීඩනේ යවන්න ඕනේ අපි. බය නැතුව ඉන්න අපිට දවසක් එයි. මේ දුක ASCII දුකත් කවදාක හරි ඉවර වෙන්න එපා. මේක ඉවර වෙලා සතුටින් ඉන්න පුළුවන් දවසකුත් එයි. එතකන් අපි අල්ලගෙන කාගෙන මේක ඉන්න ඕනේ. තේරුණා නේද? සංගීත ගාන බලන්. ඔව්. ඒ නිසා ඔබ සැලෙන්න එපා. ඔබ දුර්වල වෙන්න එපා. හර නේද? කනසලටපත් වෙන්න එපා. මේවා ජීවිතේ මේවා මොනවද අත්දැකීම් කරගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕන. හොඳේ? රයිට්. ඔය ටිකත් කතා කරලා මම යනවා වතුවගාව ගැන කතා කරන්න. වතුවගාවේ දියුණුව ඔබ දන්නවා 1833 කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක වීම හරහා තමයි අපේ රටේ වතුවගාව තුල ශීඝ්‍ර දියුණුවක් ඇති වෙන්නේ. වතුවගාවේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙන්නේ 1833 කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ රට ඇතුලේ ක්‍රියාත්මක වීම හරහා. ඔබට මතකද දන්නේ නැහැ මම ඉගෙනුවා අවස්ථා දෙකකදී මම ඉගෙනුවා මේ 1833 කෝල්බ්රුක් කැමරන් ආණ්ඩු ක්‍රමයෙන් අවස්ථාව සලසා දෙනවා නේද? දේශීය ඉඩම් පෞද්ගලික ව්‍යවසායකයින්ට මිලදී ගැනීමේ අවස්ථාව. මේ රටේ ඉඩම් ටික පෞද්ගලික ව්‍යවසායකයින්ට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දෙනවනේ. දැන් දේශීය ඉඩම් පෞද්ගලික ව්‍යවසායකයින්ට මිලදී ගැනීමේ අවස්ථාව සලසා දුන්නා කියලා මේ සුද්දට ලොකු ගාණක් කියවලා
ඉංග්‍රීසි ආණ්ඩුවේ ලොකු ගාණක් ගෙවලා මේ ඉඩම් කඩම් මිලදී ගන්න තරම් අපේ රටේ ධනවතුන් හිටියේ නෑ. ලාංකිකයන්ට මේ ඉඩම් කඩම් අත්පත් කර ගන්න තරම් ලොකු ධනයක් තිබුණේ නැහැනේ. එහෙම සල්ලිකාරයෝ අපේ රටේ හිටියේ නෑ. ඒ නිසා මේ රටේ ඉඩම් කඩම් ටික සල්ලි වලට මිලදී ගැනීමේ වාසිය යන්නේ කාටද? යුරෝපීකයන්ට, විදේශිකයන්ටනේ. විදේශිකයන්ට තමයි මේ chance එක යන්නේ. ඒ නිසා විදේශිකයෝ, යුරෝපීයන්, ඉංග්‍රීසි වේවා යුරෝපීය ආයෝජකයෝ විශාල ප්‍රමාණයෙන් ලංකාව හොයාගෙන එන්න පටන් ගත්තා අපේ රට ඉඩම් ටික අත්පත් කරගන්න. එහෙනම් යුරෝපීය ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් මේ නීතිය හරහා ලංකාවට ඇවිල්ලා අපේ රට ඉඩම් ටික අත්පත් කරගෙන ඒ ඉඩම් වල ඒගොල්ලෝ මොනවද කරේ? කුරක්කම් ගැහුවද? ඒ කියන්නේ කුරක්කම් වෙපුරුවද? ඒ ඉඩම් වල දැන් විදේශිකයෝ අපේ රට ඉඩම් ටික අත්පත් කරගෙන ඒවයි කුරක්කම් වෙපුරුවා, තල වෙපුරුවා, මුං යට වෙපුරුවා. ඒව කරාද? පිස්සුද? ඒව කොහේ ගෙන විකුණනද? ඒගොල්ලෝ හේන් වැව්වේ නෑ ඉඩම් වල. මොනවද පුතා ඒව වැව්වේ? යුරෝපෙට ගෙනහිල්ලා යුරෝපිකයන්ට විකුණත හැකි වාණිජ භෝග, වෙළඳ භෝග අපනයනය කළ හැකි අපනයනික භෝග තමයි ඒගොල්ලෝ තමන් අත්පත් කරගත්ත ඉඩම් වල වගා කරන්න පටන් ගත්තේ. අන්න ඒ හරහා ලංකාව පුරා ශීඝ්‍ර වතු වගාවේ දියුණුවක් ඇති වුණාද නැද්ද? ශීඝ්‍ර වතු වගාවේ දියුණුවක් ඇති වුණා. අන්න ওই විදිහට තමයි අපේ රට ඇතුලේ වතු වගාව පැලවෙන්න පටන් ගත්තේ, රෝපණය වෙන්න පටන් ගන්න, ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. තේරුණා නේද? කාටද කියන්න පුළුවන් මේ කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රමය හරහා මේ රටේ ඉඩම් අත්පත් කරගත්ත යුරෝපීයන් මේ රටේ ඉස්සෙල්ලම වගා කරන්නේ නැති වෙළඳ භෝගය මොකක් වෙන්නේ නැද්ද? මොනවද යුරෝපීකයන් ඉංග්‍රීසි පාලන සමයේ මේ රටට ආපු යුරෝපීකයෝ ඉස්සෙල්ලම වගා කරපු වෙළඳ භෝගය මොකක් වෙන්නේ නැද්ද? මොකද වගා කරේ? කියන කුරුඳු වගා කරේ නැද්ද? කුරුඳු වගා කරේ නැද්ද ඉංග්‍රීසි? කුරුඳු වගා කරේ නැද්ද? කරා. ඔයාලා කියන්නේ ඉස්සෙල්ලම ඉංග්‍රීසින්ගේ පාලන සමයේ වගා කර වෙළඳ භෝග කුරුඳුද? නෑ. කෝපි. මොනවද වගා කරේ? කෝපි. ඉංග්‍රීසි පාලන සමයේ මේ රටේ වගා කරපු පළවෙනි වෙළඳ භෝගය තමයි පුතා කෝපි කියලා කියන්නේ. ඉංග්‍රීසින්ගේ කාලේ වෙනකොට කෝපි මාකට් එක කුරුඳු මාකට් එක බහලා තිබුණේ. ලෝක වෙළඳ පොලේ, ලන්ඩන් වෙළඳ පොලේ කෝපි කුරුඳු වලට ලොකු මාකට් එකක් නැහැ. කුරුඳු සඳහා ලොකු මාකට් එකක් තිබුණ නැහැ. ඉංග්‍රීසි ලංකාවේ බලයක්පත් කරගන්නකොට තේරුණා නේද? දරුපටව කුරුඳු වලට ආදේශකයෙකුත් ඇවිල්ලා තිබුණා. ඒ කාලේ වෙනකොට කුරුඳු වලට ලෝකේ ආදේශකයක් හොයාගෙන තිබ්බ කැසියා කියලා. මේ කැසියා කියන කුරුඳු ආදේශකයේ තිබුණා. කුරුඳු වලට මාකට් එක වෙද්දි බහලා තිබුණා. ඒ නිසා ඉංග්‍රීසිගේ කාලේ ආයෝජකයෝ ලංකාව තුළ කුරුඳු වගාවට නෙවෙයි යොමු වෙන්නේ. ඒ වෙනකොට ලෝක වෙළඳපොළ ලොකු ඉල්ලුමක් තිබුණා කෝපි වලට. එහෙනම් මේ රටේ ඉඩම් අත්පත් කරගත්ත යුරෝපීයන් ඉංග්‍රීසින්ගේ පාලන සමයේ මුලින්ම වගා කරපු වෙළඳ භෝගය තමයි කෝපි. කෝපි තමයි ඒගොල්ලෝ මුලින්ම වගා කරේ. තේරුණා නේද? right. මාත්‍රිකා වතු වගාවේ දියුණුව ප්‍රකාශයක් දාලා තියෙනවා. ටියුට් එකේ ඔය නෝට් එකක් දාලා තියෙනවානේ. නෝට් එක කියවන්නකෝ. කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රමයෙන් මෙරට ඉඩම් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට විකිණීමට තීරණය කිරීම හරහා මෙරට තුල විශාල වශයෙන් ඉඩම් මිලදී ගත්තේ විදේශික පෞද්ගලික ව්‍යවසායකයින්නේ. අන්න බලන්න අපිට මිලදී ගන්න 2.50ක් අතේ තිබුණේ නැහැ. අපි ළඟ ස්කෝර් සල්ලි අපිට සල්ලි නැති නිසා මේකෙන් වාසිය ගත්තේ යුරෝපීයන් නේද? විශාල වශයෙන් ඉඩම් මිලදී ගත්තේ විදේශික පෞද්ගලික ව්‍යවසායකයින්නේ. ඔවුන් තම ඉඩම් වල ව්‍යාපාරික කෘෂි භෝග හේවත් වතු වගාව ආරම්භ කළහ. එලෙස වුන් මෙරට තුල වගා කළ ව්‍යාපාරික කෘෂි භෝග කීපයක් පහත දැක්වේ. අන්න බලන්න ඉංග්‍රීසින්ගේ පාලන සමය තුල යුරෝපීය ආයෝජකයෝ මෙරටේ වගා කරපු වෙළඳ භෝග කීපයක් පහත දැක්වෙනවලු. ඉස්සෙල්ලම මේගොල්ලෝ වගා කරන වෙළඳ භෝගයේ තමයි පුතා කෝපි වගාව. ඉස්සෙල්ලම ලියන්න 1 කියලා දාලා 1 කෝපි. ඉංග්‍රීසින්ගේ පාලන සමයේ
ඉංග්‍රීසි මේ රටේ වගා කරපු පළවෙනි වෙළඳ භෝගය තමයි කෝපි කියලා කියන්නේ. කුරුඳු වැවුවේ නෑ ඒගොල්ලෝ මතක තියාගන්න. කෝපි තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම වගා කරපු වෙළඳ භෝගය. ලියන්න. කෝපි වගාව. 1 කෝපි වගාව. කෝපි වගාව සෑහෙන කාලයක් ලංකාවේ ව්‍යාප්ත වෙලා තිබිලා හිටි හැටියේ කෝපි වගාව පරිහානියටපත් වෙනවා. මේ කෝපි වගාව බිඳ වැටුණාට පස්සේ ඉංග්‍රීසි යොමු වෙනවා එකම සැරේ එකම කාලේ වෙළඳ භෝග දෙකක් වගා කරනවා ලංකාවේ. ඒ තමයි සින්කෝනා සහ කොකෝවා වගාව. කෝපි වගාව පරිහානියෙන් පස්සේ සුද්දා මේ රට ඇතුලේ වගා කරනවා එකම කාලේ වෙළඳ භෝග දෙකක්. ඒ තමයි සින්කෝනා සහ කොකෝවා වගාව. ලියන්න. ඊළඟ එක අංක 2. ලියන්න. සින්කෝනා සහ කොකෝවා වගාව 2 සින්කෝනා සහ කොකෝවා වගාව. ලියන්න පුතේ. සින්කෝනා සහ කොකෝවා වගාව. 1 කෝපි 2 සින්කෝනා සහ කොකෝවා වගාව. 1 කෝපි 2 සින්කෝනා සහ කොකෝවා වගාව. මේ වගා දෙක අසාර්ථකයි. මේ වගා දෙක ලංකාවට ගැලපුන්නේ නැහැ. සින්කෝනා සහ කොකෝවා කියන වගා දෙක ලංකාව ප්‍රචලිත වෙන්නේ නැහැ. මේ වගා දෙක ළඟ අසාර්ථක වෙනවා. අසාර්ථක වුණාට පස්සේ සුද්දට වාසනාව ගෙනාපු වෙළඳ භෝගය එනවා ලංකාවට. මොකක්ද? හරියට හරි. අදටත් මේ පන්තියේ ඉන්න සමහර දරුවන්ගේ ගෙදර ප්‍රධානම ආර්ථික ආදායම වෙන්නේ නැත්තේ තේ වගාවෙන් වෙන්න පුළුවන්. අදටත් ලංකාව තේ වගාව ජනප්‍රියයි. තේ දළු වලින් ජීවත් වෙන පවුල් ලංකාවේ ඕන තරම් ඉන්න. පැල්මඩුල්ලේ ඇති, රත්නපුරේ දරුවෝ විතර ඇති නේද? ඒගොල්ලෝ තේ කෑලි කියන අය මෙතන ඇති. තේ වගාවනේ සුදට වාසනාව ගෙනාපු අදටත් ලාංකිකයන්ට වාසනාව ගේන වෙළඳ භෝගයක් තමයි තේ වගාව කියලා කියන්නේ. ලියන්න 3 තේ වගාව. තේ වගාව. 1 කෝපි වගාව 2 සින්කෝනා සහ කොකෝවා වගාව 3 තේ වගාව. ඔය තේ වගාව ලංකාවට හඳුන්වා දීලා වැඩි කාලයක් ගත වෙන්න මැද්දෙන් තේ වගාව ලංකාව ව්‍යාප්ත වෙන ගමන් සුද්ද අපේ ලංකාවට තව වෙළඳ භෝගයක් හඳුන්වා දෙනවා. ඒ තමයි පුතා රබර් වගාව. රබර්. next one ලියන්න. රබර් වගාව. රබර් වගාව. රබර් වගාව. රබර් වගාව. රබර් වගාව. ඊට අමතරව සුද්දා මේ රටේ මහා පරිමාණ වෙළඳ වගාවක් ලෙස වෙළඳ භෝගයක් ලෙස පොල් වගාව දිනු කරලා ගන්නවානේ. ලියන්න පොල් වගාව. තේ වගාව, next one රබර් වගාව, ඊළඟ එක තමයි පොල් වගාව. දැන් සුද්ද ලංකාවට එනකොට ලංකාවේ පොල් වගාව තියෙනවා. හැබැයි පොල් වගාව ගෙවතු වගාවක් විදියට ලංකාවේ තියෙනවා. අපේ රටේ මහා පරිමාණ පොල් වගා තිබුණේ නැහැ සුද්ද එනකොට. ලංකාවේ තිබුණෝ ගෙවතු පොල් වගාව මහා පරිමාණ වතු වගාවක් ලෙස පොල් වගාව වතු වගාවක් ලෙස දිනු කරලා ගත්තේ කවුද? ඉංග්‍රීසි පාලන සමයේ පොල් වගාව. ඔන්න සුද්දා මේ රටේ වගා කරපු වතු වගාවන් කිහිපයකට උදාහරණ ඔය ලියාගෙන තියෙන. බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමය තුල මේ රටේ ඇති කරපු වගා කරපු වතු වගාවන් කිහිපයකට උදාහරණ තමයි පුතේ ඔය ලියාගත්තේ. කියන්නේ වෙළඳ භෝග ටික කෝපි වගාව, සින්කෝනා සහ කොකෝවා වගාව, තේ වගාව, රබර් වගාව සහ පොල් වගාව. ආපහු කියන්නේ එක කෝපි වගාව. සුද්ද ඉස්සෙල්ලා මේ රටේ වගා කරපු පළවෙනි වෙළඳ භෝගය තමයි කෝපි වගාව කියලා කියන්නේ. 2 සින්කෝනා සහ කොකෝවා වගාව. 3 තේ වගාව. 4 රබර් වගාව. 5 පොල් වගාව කියන එක මතක තියාගන්න. right. අපි ඔය වෙළඳ භෝග වලින් ඉස්සෙල්ලාම කතා කරමු කෝපි වගාව පිළිබඳ. මාතෘකාව තමයි කෝපි වගාව. අපි යම් මාතෘකාව කෝපි වගාවට. ඔන්න හොඳට අහගෙන ඉන්න මේ කතන්දර ටික. කෝපි ගැන කියලා දෙන්න හදාන්න. කෝපි. දැන් අපේ ළමයින්ට ඉතින් ඕන්නම් දැන් ඉතින් මට පේන්නෙත් නැති නිසා ගෙදර ඕන්නම් දැන් ඉතින් කෝපි කෝප්පෙකුත් බොන ගම නේ කෝපි කෝප්පෙකුත් බොන ගම ඔන්ලයින් එකේ ඉන්න පුළුවන් නේද? සැපට ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් නේ ඔන්ලයින් කියන්නේ නේද? මේ සිග්නල් හොඳට වැඩ කරා නම් ලංකාවේ නේද? ඔව් සිග්නල් පහසුකම් ටික හොඳට තිබුණා නම් කලපැලෙන්න සිග්නල් තිබුණා නම් සැපට පුතේ මේ කියන ඒවා ඔක්කොම ඇහෙනවනේ. මේ කැඩි කැඩි ඇහෙන්නේ නැහැ ගින්දර වගේ පේනවනේ. එහෙනම් ගෙදර ඉඳගෙන ලස්සන්ට ඔන්ලයින් එකේ ඉගෙන ගන්න තිබුණානේ.
නේද? ටවර් නම් තියෙන පොතේ කිලෝමීටර දෙකෙන් දෙකට වැඩක් නැහැනේ. ටවර් එක පල්ලේ ගේ හදන්න ඕන. එහෙම වුණොත් විතර සිග්නල් තියෙන්නේ. නැත්තම් නැහැනේ. නේද පුතා? ඒත් නෑ නේද? ඒත් නෑනේ. ඒක හරි. එතකොට දැන් ඉතින් අපේ ළමයින්ට කෝපි එකක් බොන ගමන් මේ පාඩම අහන් ඉන්න තිබුණා. එහෙනම් කෝපි කියලා කියන්නේ පානයක්නේ. කෝපි කියලා කියන්නේ තේ වගේ ජනප්‍රිය පානයක්. සීතලට බොන්න පුළුවන් හොඳ බීමක් තමයි කෝපි කියලා කියන්නේ. යුරෝපීයන් කිරි කෝපි බොනවනේ නේද? කිරි කෝපි කියයි අයිස් කෝපි කියයි එක එක කෝපි වර්ග දැන් තියෙනවනේ ඇවිල්ලා නේද? එතකොට දරුවපටව කෝපි කියලා කියන්නේ යුරෝපයේ පුරා පැතිරී ගියපු ජනප්‍රිය පානයක් තමයි කෝපි කියලා කියන්නේ. හරි. එතකොට ඔබ දන්නවද ඉංග්‍රීසි මේ රට යටත් කරගෙන මේ රට ඇතුලේ මුලින්ම වගා කරන වෙළඳ භෝගයේ තමයි කෝපි. හැබැයි එකක් මතක තියාගන්න. සුද්දාගේ පළමු වෙළඳ භෝගය කෝපි වුණාට මේ රටේ ඉස්සෙල්ලාම කෝපි වගා කරන්න පටන් ගත්ත ඉංග්‍රීසිද? මේ රටේ ඉස්සෙල්ලාම කෝපි වගා පටන් ගන්න ඉංග්‍රීසිද? ඈලම දැන් සුද්දා මේ රටේ මුලින්ම වගා කරන වෙළඳ භෝගයේ කෝපි. ඔන්න හංසිකා ඔන්න මම අහනවා සුද්දාගේ පළවෙනි වෙළඳ භෝගය කෝපි වගාව වුණාට මේ රටේ මුලින්ම වගා කරන වෙළඳ භෝගයේ කෝපිද? නෑ. මේ රටේ ඉස්සෙල්ලාම කෝපි වගාව කරන්න පුතේ කවුද? ලන්දේසි. ලන්දේසි තමයි අපේ රට ඇතුලේ ඉස්සෙල්ලාම කෝපි වගාව පටන් ගත්තේ. හැබැයි ලන්දේසි කෝපි වගාව ඩෙවලොප් කරන්නේ නෑ. يعني දියුණු කරන්නේ නෑ. ලන්දේසි කෝපි වගාව පටන් ගත්තට ලන්දේසි කෝපි වගාව ලංකා පුරා ව්‍යාප්ත වෙච්ච මහා පරිමාණ වතු වගාවක් විදියට කෝපි වගාව දියුණු කරන්නේ නැහැ. ඉතා සුළු වශයෙන් තමයි ලන්දේසි කෝපි වගාව ලංකාවේ පටන් ගන්න. ඇයි ලන්දේසි කෝපි වගාව පටන් ගත්තට ඒක මහා පරිමාණ වගාවක් ලෙස දියුණු කරන්නේ නැත්තේ ඇයි? නැත්තේ ලන්දේසියන්ගේ පාලන සමයේ ලොකු මාකට් එකේ හැදලා තිබුණ කුරුඳු වලට. ලන්දේසියන්ගේ පාලන සමයේ ලෝක වෙළඳ පොලේ ලොකු ඉල්ලුමක් තිබුණා කුරුඳු වලට. කුරුඳු වලින් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. කුරුඳු වලින් ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඒ නිසා ලන්දේසි ලංකාව තුලේ කුරුඳු වගාවට මුල් තැන දීපු නිසා ඒගොල්ලෝ කෝපි වගාව පටන් ගත්තාත් කෝපි වගාව ඩෙවලොප් කරන්න, කෝපි වගාව දියුණු කරන්න උත්සුකුනේ නැහැ. සුළු වශයෙන් කෝපි වගාව ලංකාවේ තිබුණා ලන්දේසින්ගේ කාලේ ආරම්භ වෙලා. හැබැයි ලන්දේසි ලංකාවෙන් එළවලා මේ රටේ බලයක්පත් කරගත් ඉංග්‍රීසි ආන්න ලන්දේසි සුළු වශයෙන් ආරම්භ කළ තිබිච්ච කෝපි වගාව මහා පරිමාණ වෙළඳ වගාවක් විදියට, වාණිජ වගාවක් විදියට, වතු වගාවක් විදියට දියුණු කරලා සංවර්ධනය කරලා ගත්තා. සුද්දාගේ පළවෙනි වතු වගාව කෝපි වගාව වුණාට මේ රට ඇතුලේ ඉස්සෙල්ලාම කෝපි වගාව පටන් ගත්තේ ලන්දේසි කියන එක මතක තියාගන්න. කෝපි වගාව මුලින්ම ලංකාවේ පටන් ගන්නේ ලන්දේසි. හැබැයි තම සුළු වශයෙන් ප්‍රදේශ කීපයක විතරයි ලන්දේසි කෝපි වගාව කරන්නේ. හැබැයි සුද්දා කෝපි වගාව මහා පරිමාණ වතු වගාවක් දියුණු කරමින් ඒගොල්ලෝ මේ රටේ වගා කරන පළවෙනි වතු වගාවකට කෝපි වගාව පත් කරගත්තා කියන එක මතක තියාගන්න. අපි ඔය ටික ලියාගෙන ඉස්සරහට කතා කරන්න මාතෘකාව කෝපි වගාව ලියමු. ලියන ඡේදයක් මේ විදිහට. ලන්දේසීන්ගේ පාලන සමයේ ලියන ඡේදයක් ලන්දේසීන්ගේ පාලන සමයේ 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 මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක ලන්දේසීන්ගේ පාලන සමයේ මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක ලන්දේසීන්ගේ පාලන සමයේ මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක
මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක කෝපි වගාව ලන්දේසීන්ගේ පාලන සමයේ මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක කෝපි වගාව සුළු වශයෙන් වැවීම ආරම්භ කළද කෝපි වගාව සුළු වශයෙන් වැවීම ආරම්භ කළද කුරුඳු වගාවට මුල් තැනක් දීම නිසා 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 ලන්දේසි පාලන සමයේ කෝපි වගාවේ දියුණුවක් ඇති නොවිය. 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 කෝපි වගාවේ දියුණුවක් ඇති නොවිය. කෝපි වගාවේ දියුණුවක් ඇති නොවිය. right ඡේදයක් ලියන්න. ඉත චුට්ටක් මදි වෙයි වගේ හොඳේ. ඒ නිසා පොඩ්ඩක් උනන්දුවෙන් බලාගෙන ලියන්න වෙනවා. හරිද? ලියන ඡේදයක් කෝපි වතු වගාවක් ලෙස කෝපි වතු වගාවක් ලෙස වඩාත් දියුණු වූයේ 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 ඉංග්‍රීසි පාලන සමයේදීය. කෝපි වතු වගාවක් ලෙස වඩාත් දියුණු වූයේ ඉංග්‍රීසි පාලන සමයේදීය. කෝපි වතු වගාවක් ලෙස වඩාත් දියුණු වූයේ ඉංග්‍රීසි පාලන සමයේදීය. එතෙන්ටම ලියන්න. මෙලෙස එතෙන්ටම ලියන්න ඕනේ. මෙලෙස කෝපි වගාව ඉංග්‍රීසි පාලන සමයේ මෙලෙස කෝපි වගාව ඉංග්‍රීසි පාලන සමයේ මෙලෙස කෝපි වගාව ඉංග්‍රීසි පාලන සමයේ දියුණු වීමට බලපෑ. මෙලෙස කෝපි වගාව ඉංග්‍රීසි පාලන සමයේ දියුණු වීමට බලපෑ හේතු සාධක රැසකි. මෙලෙස කෝපි වගාව ඉංග්‍රීසි පාලන සමයේ දියුණු වීමට බලපෑ හේතු සාධක රැසකි. එව්වා පහත දැක්වේ. එව්වා නෙවෙයි ඒවා පහත දැක්වේ. එව්වා පොල් ඒවා පහත දැක්වේ. ඒවා පහත දැක්වේ. පැටව් ඔන්න ඔබෙන් අහනවා සුද්දගේ කාලේ කෝපි වගාවේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙලා තියෙන්නේ නිකම්ම නිකම් නෙවෙයිලු. හේතු සාධක කීපයක් නිසාලු. ඔන්න ළමයි හේතු සාධක කීපයක් පදනම් කරගෙනලු සුද්දගේ කාලේ කෝපි වගාවේ දියුණුවක් ඇති වෙලා තියෙන. බලමුද අපි සුද්දගේ කාලේ කෝපි වගාවේ දියුණුවට බලපාපු
ඔය කියන හේතු සාධක මොනවද කියලා. කිසිවක් ලෝකෙ වෙන්නේ නැහැනේ හේතු නැත්තම්. හේතු මත තමයි ලෝකේ හැම දෙයක්ම හට අරගෙන තියෙන්නේ. COVID-19 එකටත් බලපාපු හේතුවක් තියෙන්න එපා. COVID එක හටගෙන ගත්තෙත් හේතු මත. නේද? හේතු නැතුව කිසිවක් හටගන්නේ නැහැනේ මේ ලෝකෙ. එහෙනම් සුද්ධගේ කාලේ කෝපි වගාව දිනුවටත් බලපාපු හේතු ටිකක් තියෙන්න ඕනි. තේරුණා නේද? right. එහෙනම් මේ සුද්ධගේ කාලේ කෝපි වගාවේ දිනුවට බලපාපු හේතු සාධක කීපයක් තියෙනවා. ඒ අතර එක හේතුවක් තමයි අර කෝල්බ්රුක් ආණ්ඩුක්‍රමයෙන් මේ රටේ ඉඩම් ටික අත්පත් කර ගැනීමට මේ පෞද්ගලික ව්‍යවසායකයන්ට අවස්ථාව දෙනවානේ. මේ අවස්ථාව හරහා අපේ රටේ ඉඩම් වලදී ගත්ත විදේශිකයෝ අති බහුතරයක් තමන් ඉඩම් වල වගා කරේ මොනවද? කෝපිනේ. කෝපි වගාවට වැඩි වැඩියෙන් ධනය ආයෝජනය කරපු නිසා කෝපි වගාව ශීඝ්‍ර දියුණුවක් ඇති වෙලා තියෙනවා. කෝපි වගාව සඳහා විදේශිකයෝ වැඩි වැඩියෙන් ධනය ආයෝජනය කරපු එක කෝපි වගාව දියුණුවට බලපාපු එක ප්‍රධාන හේතුවක්ද නැද්ද? එක ප්‍රධාන හේතුවක්. මේ රටේ ඉඩම් අත්පත් කරගත්ත විදේශිකයෝ තමන්ගේ ඉඩම් වල වගා කරන්නේ කෝපි. කෝපි වෙනුවෙන් තමයි ඒගොල්ලෝ ධනය ආයෝජනය කරේ නිසා කෝපි වගාව ශීඝ්‍ර දියුණුවක් ඇති වෙනවා. සුද්ධයි කාලේ ලියන්න තරකොට බින්දු කතද බෝල දාලා පහකට කින්න එක. තරු දාලා ලියන්නකො ලස්සනට එක. ලියන්න. විදේශිකයෝ වැඩි වශයෙන් එක කෝපි වගාව දියුණුවට බලපා පළවෙනි හේතුව ලියන්න. විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම. ලියන්න ලස්සනට එක පුතේ. විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම. 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 හොඳයි. කෝපි වගාවේ දියුණුවට බලපාපු එක ප්‍රධාන හේතුවක් කියන්නේ විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම. ආපහු කියන්නේ විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම. ඔන්න එක හේතුවක්. ඒ විතරක් නෙවෙයි. කෝපි වගාවේ දියුණුවට බලපාන දෙවෙනි හේතුව තමයි යුරෝපීය වෙළඳපොලේ නැත්නම් ලෝක වෙළඳපොලේ එහෙම නැත්නම් ලන්ඩන් වෙළඳපොලේ කෝපි වලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඔය 1833 වෙනකොට නේද? 1835 කාලේ වෙනකොට ලන්ඩන් වෙළඳපොලේ ලෝක වෙළඳපොලේ කෝපි වලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඉල්ලුම වැඩි කියලා ඉල්ලුම වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනකොට වෙන්නේ භාණ්ඩයකම ඉහළ යනවානේ නේද? ඉල්ලුම වැඩි වෙනකොට ඕනම භාණ්ඩයකම ඉහළ යනවා. භාණ්ඩයේ මිල ඉහළ යනවා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවානේ. ලාභය වැඩි දේවල් වලට තමයි ආයෝජකයෝ මුදල් යොමු කරන්නේ. වැඩිපුර ලාභ ලබා ගන්න පුළුවන් දේවල් වලට නේ පුතේ සල්ලිකාරයෝ තමන්ගේ සල්ලි යොදවන්නේ මුදල් ආයෝජනය කරන්නේ නේද? එහෙනම් ලෝක බලඳ පොලේ කෝපි වලට ලොකු ඉල්ලුමක් ඇති වුණා. ඉල්ලුම වැඩි වෙනකොට මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට ලාභ වැඩි වෙනවා. ලාභ වැඩි වෙන හින්දා මුදල් ආයෝජනය කරා ව්‍යාපාරිකයෝ. ලියන් දෙවෙනි හේතුව. ලියන් යුරෝපීය වෙළඳ පොලේ දෙක. යුරෝපීය වෙළඳ පොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ යාම. යුරෝපීය වෙළඳ පොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ යාම. යුරෝපීය වෙළඳ පොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ යාම. යුරෝපීය වෙළඳ පොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ යාම. යුරෝපීය වෙළඳ පොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ යාම. යුරෝපීය වෙළඳ පොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ යාම. එහෙනම් සුද්දගේ කාලේ කෝපි වගාව දියුණුවට බලපාපු තව එක හේතුවක් තමයි මොකක්ද අපි ඔලියා ගත්තේ? යුරෝපීය වෙළඳ පොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ ගියා කියන කරුණ. එක මොකක්ද? එක කියන්නකෝ. විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම. ආපහු කියන්නේ විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම. තාකාරක් කියන්නේ විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම එක හේතුව.
දෙවෙනි එක මොකක්ද? යුරෝපීය වෙළඳ පොලේ කෝපි සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම. තේරුණා නේද? ඒ දෙක. තුන්වෙනි එක මොකක්ද දන්නවද? ඒ කෝපි වගාවට ලොකු වියදමක් යන්නේ සලිදු. ඉඳුවර කෝපි වගාවට ලොකු වියදමක් යන්නේ. මහා ලොකු කට්ටක් ගන්න ඕනේ කෝපි වගාවට. කෝපි අස් යන නෙලා ගන්න ලොකු වියදමක් දරන්න ඕනේ. කෝපි ගස් ටික ඉඳන් ගිහිල්ලා පොර පාරක් දැම්මම ඇති. කෝපි කඩන්න පුළුවන්. තේරුණා නේද? වියදම අඩුයි කියලා කියන්නේ හසිත නයන නෙත්සර දම් නම් ටික කියාගෙන ගිය අපේ අදලංගල කොල්ලොත් ඉන්න ඔය ආස්සේ ගොඩක් අය. අපේ නදුන් ඇතුළේ ටීම් එකනේ. නදුන් සුබෝදල ඇතුළේ ටීම් එක කට්ටිය ඉන්නේ. රයිට්. එතකොට මට කියන්න වියදම අඩුයි කියලා කියන්නේ ලාභ වැඩිද නැද්ද? වියදම අඩු වෙනකොට ලාභ වැඩි වෙන්නේ නැද්ද? වියදම අඩු වෙනකොට ලාභ වැඩි වෙනවානේ. කියන්නේ කෝපි වගාවට ලොකු වියදමක් යන්නේ නැත්තම් ලොකු ලාභයක් ලබන්න පුළුවන් නේ. ඒ නිසාත් මිනිස්සු කෝපි වැව්වා. වැඩිපුර කෝපි වගාවට යමු වුණා. මේ කෝපි වගාවට ලොකු වියදමක් යන්නේ නැහැ. ලොකු ධනයක් වැය කරන්න ඕනේ නැහැ කෝපි වගාවට. ලියන්න තුන්වෙනි එක. කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම. ලියන්න. කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම. කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම. තුන්වෙනි හේතුව කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම. කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම. කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම. සුද්දගේ කාලේ කෝපි වගාවේ දියුණුවට බලපාපු තුන්වෙනි ප්‍රධාන හේතුව කියන්නේ කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම. හැමෝම කියන්නේ කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම. ඔන්න තුන්වෙනි හේතුව. දැන් ඉංග්‍රීසින්ගේ පාලන සමය තුල කෝපි වගාවේ දියුණුව සඳහා බලපාපු හේතු සාධක තුනක් ඉගැන්නුවා. එක, විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාව සඳහා ධනය ආයෝජනය කිරීම. කියන්නේ පළවෙනි එක විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම. කියන්නේ දෙවෙනි එක යුරෝපීය වෙළඳ පොලේ කෝපි සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවීමනේ. යුරෝපීය වෙළඳ පොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ යාම. තුන්වෙනි එක කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම. නේද? ඒ තුන්වෙනි එක. ලියන්නකො හතර ලියන් කතා කරමු. ලියන හතර. ලාභදායී ලෙස. හලෝ. ඔව් මම කවුද මේ? කවුද? ඔව්. 10 හමාරක් පස්සේ යනකොට. හරි. ලියන හතරවෙනි එක ලාභදායී ලෙස ඉන්දියානු ශ්‍රමිකයින්ගේ. ලියන හතර ලාභදායී ලෙස ඉන්දියානු ශ්‍රමිකයින්ගේ. ලාභදායී ලෙස ඉන්දියානු ශ්‍රමිකයින්ගේ ශ්‍රමය ලබාගත හැකි වීම. ලාභදායී ලෙස ඉන්දියානු ශ්‍රමිකයින්ගේ ශ්‍රමය ලබාගත හැකි වීම. ලාභදායී ලෙස ඉන්දියානු ශ්‍රමිකයින්ගේ ශ්‍රමය ලබාගත හැකි වීම. මේ කෝපි වගාවේ දියුණුවට බලපාන තවත් එක කරුණක් තමයි දකුණු ඉන්දියානු ශ්‍රමිකයෝ ලංකාවට ගෙනල්ලා ඒගොල්ලොන්ගේ ශ්‍රමය අඩු මුදලට ලබා ගන්න පුළුවන් කෝපි වගාව සඳහා. දකුණු ඉන්දියානු ශ්‍රමිකයෝ ලංකාවට අරගෙන ඇවිල්ලා ඒගොල්ලොන්ගේ ශ්‍රමය අඩුවට හුරගෙන කන්න පුළුවන් කෝපි වගාව සඳහා. මේ අඩුවට ශ්‍රමය ලබා ගන්න පුළුවන් වෙච්ච එකත් කෝපි වගාව දියුණුවට බලපෑවලු. එහෙනම් සුද්දගේ කාලේ කෝපි වගාවේ දියුණුවට බලපාපු තවත් එක කරුණක්ලු දකුණු ඉන්දියානු ශ්‍රමිකයින්ගේ ශ්‍රමය ලාභදායී ලෙස ලබාගත හැකි වීම. අඩුවට ගන්න පුළුවන්. දැන්ටත් බලන්නකෝ තේදලු කඩන ශ්‍රමිකයාට දවසට දෙන්නේ කීයද බලන්නකෝ. රුපියල් 1000 දිනා ගන්න ඒ මිනිස්සු කොච්චර ෆයිට් එකක් දුන්නාද? දවසක තේදලු කඩන වතුකරේ ශ්‍රමිකයෙකුට රුපියල් 1000 දෙන්න දිනා ගන්න රුපියල් 1000 ලබා ගන්න මේ මිනිස්සු කොච්චර කට්ටක් මේ ළඟ වෙනකන් ඡන්දෙට පස්සෙන් ගිහිල්ලා
ඡන්දෙට කලින් අස්සන් අරගෙන පොරොන්දු පත්‍ර අරගෙන ඡන්දෙන් පස්සේ මේ 1000 දෙන්න මේ 1000 ලබා ගන්න මේ මිනිස්සු කන කට්ට මේ ළඟ ටීවී එකේ දැක්කනේ අපි වගේ මිනිස්සුනේ නේද අපි වගේ මිනිස්සු අපිට වගේ සිතුම් පැතුම් තියෙන නේද අපි වගේ කාලා බීලින මිනිස්සු කොට්ටාසයක් නේ මිනිස්සු ඒ මිනිස්සුත් ආසයි ලෝකේ දකින්න මේ ලෝකේ සැරසාරන්න මේ ලෝකේ සුන්දරත්වය විඳින්න සපට ජීවත් වෙන්න ආසයි රුපියල් 1000ක් දෙන්න බැරි වුණානේ අපේ රටේ පාලකින්ට නේද තේ වගාවෙන් දිනුන වෙන්නේ තේ වගාව රටට ලොකු මාදෑම ගෙන ඒ මිනිස්සු තාමත් අර මහා කඳු කරේ අර ලයින් වල දුක් විඳිනවා නේද ඉතින් ඒක මේ රටේ පාලකයෝ වග කියන්න ඕන දෙයක් ඉතින් අදටත් ඒ මිනිස්සු දුක් විඳින හැටි දැක්කොත් ඇඬෙනවා පුතා අපි ඉන්නේ දිව්‍ය ලෝකේ වගේ කියලා හිතන අපි මේ ගත කරන ජීවිතේ මේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගත්තොත් ඒ නිසා සංවර්ධනය වෙමින් පස්සේ රටක් ආන්නකෝ වතු කරේ තේදලු කඩන ශ්‍රමිකයාට රුපියල් 1000යි දවසට දෙන්න. හැබැයි අපේ පැත්තේ බලන්නකෝ උදේ 8ට ඇවිල්ලා හවස 4-5 වෙනකම් වැඩ කරලා උදේටත් කන්න දීලා දවල්ටත් කන්න දීලා සේරු පහසුකම් ටික දෙන මේ පැත්ත ශ්‍රමිකයෙකුට අද දවසේ වැටපු කොච්චර දෙනවද 2000ක් දෙනවා නේ එහෙම නැත්නම් පෙර මේ මොනවාද මේ පෙදරේරු මහත්තයෙකුට මේසන් බාස් කෙනෙකුට කීයක් දෙනවද 2500ක් ගන්නවනේ නේද අරගොල්ලෝ වගේ දෙගුණයකටත් එහා අරන් යනවනේ නේද අර මිනිස්සු තේදලු කඩන්නේ අර කස්සස්සේ ගිහින් අර අතු වැඩි බෑවුම් වල එන කටුකාලා කඳු නැගනග මර කට්ටක් කව දෙදලු කඩ තේරුණා නේද right එතකොට අද ගන්නෙත් ශ්‍රමිකයාගෙන් අඩුවට දකුණු ඉන්දියානු ශ්‍රමිකයාගේ ශ්‍රමය අද ගන්නෙත් අඩුවට එදා ගත්තේ මේ එදා ගත්ත කන හිතාගත්තා කිනේ අද දෙන්න 1000 නා එදා කොහොමද ගන්න කියලා හිතා ගන්න පුළුවන් නේද ඒ නිසා දකුණු ඉන්දියානු ශ්‍රමිකයන්ගේ ශ්‍රමය ලාභදායී ලෙස ලබා ගන්න පුළුවන් වෙච්ච එකත් කෝපි වගාව දියුණුවට බලපෑම කියන එක මතක තියාගන්න තේරුණා නේද එහෙනම් ඔන්න අපි තරුදාව ලියාගත්ත හේතු සාධක 4ක් මත සුද්දගේ කාලේ කෝපි වගාව දියුණුවක් ඇති වෙනවා ලංකාව ඇතුලේ එහෙනම් කෝපි වගාව දියුණුවට බලපාපු හේතු සාධක 4යිනේ කියන 4 වෙනි කරුණ ලාභදායී ලෙස දකුණු ඉන්දියානු ශ්‍රමිකයන්ගේ ශ්‍රමය ලබාගත හැකි වීම ආපහු කියන්නේ ලාභදායී ලෙස දකුණු ඉන්දියානු ශ්‍රමිකයන්ගේ ශ්‍රමය ලබාගත හැකි වීම ඒ 4 තුන්වෙනි එක කියන්නේ කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම කියන්නේ තුන්වෙනි එක කෝපි වගාවෙන් විශාල ලාභයක් ලැබිය හැකි වීම ඊළඟ එක දෙවෙනි කරුණ කියන්නේ යුරෝපීය වෙළඳපොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ යාම කියන්නේ යුරෝපීය වෙළඳපොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ ගියා ඒ දෙක පළවෙනි එක මොකද්ද පළවෙනි එක විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කරා විදේශිකයෝ වැඩි වශයෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කරාද නැද්ද ධනය ආයෝජනය කරා ඔය කරුණු 4ට අමතරව ඔන්නහගෙන ඉන්න ඉතා වැදගත් කොටසක් ඔය හේතු සාධක 4ට අමතරව සුද්දගේ කාලේ මේ රට ඇතුලේ කෝපි වගාවේ දියුණුවට බලපාපු තවත් කරුණක් තියෙනවා ඔය හේතු සාධක 4ට අමතරව කෝපි වගාවේ ශීඝ්‍ර දියුණුවකට බලපාපු තවත් හේතු සාධකයක් තියෙනවා ඒ මෙන්න මේක ඔන්නහගන්න ඒ මොකක් ගන්නවද මේ ලංකාවේ කෝපි වගාවට අතිශය ප්‍රිය කරපු කෝපි වගාවට ලොකු කෑදරකමක් දක්වපු කෝපි වගාවට ලොකු ලැබිකමක් දක්වපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක් හිටියා ඒ ඔබ දන්න ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ඒ තමයි ලංකාවේ 4 වෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද ලංකාවේ 4 වෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා 1 සර් ෆෙඩරික් නෝත් 2 තෝමස් මෙට්ලන්ඩ් 3 රොබර්ට් බවුන්ෆ්‍රෙක් ලංකාවේ 4 වෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි හන්සි වෙන කවුරුවත් නෙවෙයි ලංකාවේ ප්‍රථම මහා මාර්ගය හදන්නේ කොළඹ සිට මහනුවර දක්වා කවුද පුතේ කෝ කියන්න ආදිත්‍ය ලංකාවේ ප්‍රථම මහා මාර්ගය හදන්නේ කොළඹ නුවර පාර කවුද හදන්නේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයානේ නේද එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා කියලා කියන්නේ කොල්ලෝ මේ කෝපි වගාවට මහා ප්‍රියතාවයක් දක්වපු කෝපි වගාව වෙනුවෙන් මහා කෑදරකමක් දක්වපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක් ඔබ දන්නවද
කෝපි වගාවට තිබිච්ච ප්‍රියතාවය නිසා අහගන්න කෝපි වගාවට තිබිච්ච ප්‍රියතාවය නිසා මෙතුමා ආණ්ඩුකාර ධූරය දරන ගමන් මෙයා පෞද්ගලිකව ධනෙ වැය කරලා මෙයා පෞද්ගලික වියදමින් කෝපි වත්තක් ආරම්භ කරන ගන්නෝරුව පැත්තේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා තමන්ගේ පෞද්ගලික මුදලින් පෞද්ගලික කෝපි වත්තක් ආරම්භ කරනවා ලංකාවේ ගන්නෝරුව ප්‍රදේශයේ 1924 වගේ කාලෙ වෙනකොට 1824 වගේ වෙනකොට එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා පෞද්ගලික මුදලින් කෝපි වත්තක් පවා ආරම්භ කරන ආණ්ඩුකාර පදවිය දරන ගම කෝපි වගාවට තිබිච්ච ලැබිකමට ප්‍රියතාවයට කෝපි වගාවේ උන්නතිය සඳහා ඔබ දන්නවද මේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා තමන්ගේ පාලන සමයේ කෝපි අපනයනය කිරීමේ බද්ද ලිහිල් කරනවා කෝපි අපනයනය කිරීමේ බද්ද ලිහිල් කරලා කෝපි වගාකරුවන් දිරිමත් කරලා කෝපි වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා කියන්නේ. එහෙනම් විභාගෙට බහුවර්ණයක් අහන්න පුළුවන් කෝපි අපනයනය කිරීමේ බද්ද ලිහිල් කොට මෙරට කෝපි වගාවේ දියුණුවට කටයුතු කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද කියලා ඒ ඔබේ උත්තරේ තමයි එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා. එහෙනම් කෝපි අපනයනය කිරීමේ බද්ද දැන් කෝපි මේ රටේ කෝපි වගා කරපු ආයෝජකයෝ කෝපි ටික ලංකාවෙන් අපනයනය කරනකොට වරායේදී ටැක්ස් එකක් අය කරනවා. ඉංග්‍රීසි ආණ්ඩුව කෝපි අපනයනය කරන්නන්ගෙන් වරායේදී ටැක්ස් එකක් අය කරා. කෝපි අපනයනය කිරීම බද්ද. අන්නේ බද්ද ලිහිල් කරනවා. බද්ද අඩු කරනවා. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරව. එතකොට කෝපි අපනයනය කිරීම බද්ද අඩු කරනකොට එතනනොත් එන්නේ කෝපි වගා කරුවට ලාභයක්නේ. ලාභ වැඩි වෙනකොට වැඩිපුර කෝපි වගා කරනකට පෙළඹෙනවානේ. එහෙනම් කෝපි වගාවේ දියුණුවට එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා කෝපි අපනයනය කිරීම බද්ද ලිහිල් කරනවා. මේකත් හේතු වෙනවා කෝපි වගාවේ දියුණුවට කියන එක මතක තියාගන්න. දැන් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා කෝපි අපනයනය කිරීම බද්ද ලිහිල් කරලා කෝපි වගා කරෝ දිරිමත් කරාට පස්සේ සටපට ගාලා ලංකා පුරා කෝපි වගා පැතිරෙනවා. දැන් හෝ ගාලා කෝපි වගා ව්‍යාප්ත වී යනවා. දැන් අක්කර දහස් ගානක අපේ රට පුරා කෝපි වගා හෙක්ටයාර දහස් ගාන කෝපි වගා පැතිරෙනවා. ඔහොම කෝපි වගා පැතිරිලා ගිහිල්ලා උදා වෙනවා පුතේ 1869 කවද්ද උදා වෙන්නේ 1869 උදා වෙනවා 1869 වර්ෂයේ වෙනකොට හිටි හැටියේ හඳුනා නොගත් ආන දිලීර රෝගයක් වැළඳෙනවා පුතේ කෝපි වගාවට. කෝපි වගාවට කන කොකා හඬනවා. කෝපි වගාවේ මලගම උදා වෙනවා 1869 වර්ෂයේ. ඒ තමයි හිටි හැටියේ කෝපි වගාවට වැළඳෙනවා හඳුනා නොගත් දිලීර රෝගයක්. අපේ භාෂාවෙන් නම් ඕකට කියන්නේ ළමයි කෝපි කොළ කොඩවීමේ දිලීර රෝගය කියලා. කෝපි කොළ කොඩවීමේ දිලීර රෝගය වැළඳෙනවා 1869 අවුරුද්දේ කෝපි කොළ කොඩවීමේ දිලීර රෝග වැළඳෙනවා කෝපි වගාවේ පරිහානියට. එහෙනම් කෝපි වගා බිඳ අති සාර්ථකව ලංකා පුරා පැතිරිච්ච කෝපි වගා බිඳ වැටෙන්නේ පරිහානියටපත් වෙන්නේ 1869 කෝපි කොළ කොඩවීමේ දිලීර රෝගය නිසා. කෝපි කොළ කොඩවීමේ දිලීර රෝගය නිසා. මෙන්න මේ දිලීර රෝගයට කියන තව නමක් තියෙනවා. ඒ තමයි හෙමලියා වෙස්ට්‍රාඩ්රික්ස්. හෙමලියා වෙස්ට්‍රාඩ්රික්ස් කියන කෝපි කොළ කොඩවීමේ දිලීර රෝගය හැදලා තමයි 1869 හිටි හැටියේ කෝපි වගාව ලංකාවෙන් බිඳ වැටෙන්න පටන් ගත්තේ. එහෙනම් විභාග තහබි සාර්ථකව මෙරට පුරා ව්‍යාප්ත වූ කෝපි වගාව බිඳ වැටෙන්නේ මොන අවුරුද්දද කියලා උත්තරේ 1869. මේකට බලපාපු හේතුව මොකද්ද? හෙමලියා වෙස්ට්‍රාඩ්රික්ස් නැමැති දිලීර රෝගය වැළඳීම. එහෙම නැත්නම් කෝපි කොළ කොඩවීමේ දිලීර රෝගය කියන එක මතක තියාගන්න. හෙමලියා වෙස්ට්‍රාඩ්රික්ස් මොකද නම? හෙමලියා වෙස්ට්‍රාඩ්රික්ස් නැමැති කෝපි කොළ කොඩවීමේ දිලීර රෝගය හැදලා කෝපි වගා පරිහානියටපත් වුණා කියන එක මතක තියාගන්න. ලියන ඡේදයක් මේ විදිහට. ලියන ඡේදයක් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා දවස ලියන්
එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා දවස එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා දවස එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා දවස එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා දවස කෝපි අපනයනය කිරීමේ බද්ද එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා දවස එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා දවස කෝපි අපනයනය කිරීමේ බද්ද කෝපි අපනයනය කිරීමේ බද්ද ලිහිල් කිරීම යන කරුණද කෝපි අපනයනය කිරීමේ බද්ද ලිහිල් කිරීම යන කරුණද ලිහිල් කිරීම යන කරුණද ලිහිල් කිරීම යන කරුණද කෝපි අපනයනය කිරීමේ බද්ද ලිහිල් කිරීම යන කරුණද කෝපි වගාවේ ශීඝ්‍ර ලිහිල් කිරීම යන කරුණද කෝපි වගාවේ ශීඝ්‍ර උන්නතියට හේතු විය 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 එතෙන්ටම ලියන් ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ එතෙන්ටම ලියන් ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කෝපි වගාව ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කෝපි වගාව ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කෝපි වගාව වෙනත් පාට පෑනකින් කෝපි වගාව 1869 වර්ෂයේ 1869 වර්ෂයේ 1869 වර්ෂයේ කෝපි කොළ කොඩවීමේ කෝපි කොළ කොඩවීමේ කෝපි කොළ කොඩවීමේ දිලීර රෝගය වැළඳීම හේතුවෙන් 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 විනාශයට පත්විය කෝපි කොළ කොඩවීමේ දිලීර රෝගය වැළඳීම හේතුවෙන් විනාශයට පත්විය වරහන් අස්ස ලියන්න ඕනි පුතේ හෙමලියා වෙස්ට්‍රාට්‍රික්ස් නැමැති දිලීර රෝගයයි වරහන් අස්ස ලියන්න හෙමලියා වෙස්ට්‍රාට්‍රික්ස් නැමැති දිලීර රෝගයයි 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 right එහෙනම් 1869 හෙමලියා වෙස්ට්‍රාට්‍රික්ස් දිලීර රෝගය හැදිලා කෝපි වගාව ලංකාව ඇතුලේ පරිහානියටපත් වුණාද නැද්ද පරිහානියටපත් වුණා ඉතින් ඉතා සාර්ථක වගාවක් සුද්දා ලොකු ලාභයක් ලැබුව කෝපි වගාවෙන් හිටි හැටියේ මේ වගේ රෝගයක් හැදිලා කෝපි වගාව විනාශ වුණාද නැද්ද කෝපි වගාව විනාශ වුණා දරුපටව එහෙනම් මේ 1869 තමයි කෝපි වගාව පරිහානියටපත් වෙන්නේ හෙමලියා වෙස්ට්‍රාට්‍රික්ස් කියන දිලීර රෝගය නිසා මේ කෝපි වගාවේ පරිහානියෙන් පස්සේ ඉංග්‍රීසි ලංකාවට හඳුන්වා දෙන තවත් වෙළඳ භෝග දෙකක් ඒ තමයි සින්කෝනා සහ කොකෝවා වගාව කියලා කියන්නේ මොකද්ද කොල්ලෝ ඊළඟට සුද්ධ ලංකාවට හඳුන්වා දෙන වෙළඳ භෝග දෙක කියන බලන්න මොකද්ද සින්කෝනා සහ කියන්නේ කොකෝවා වගාව කොකියන් සින්කෝනා සහ කොකෝවා වගාව කොකියන්
සිංකෝන සහ කොකෝවා වගාව. සිංකෝනා සහ කොකෝවා වගාව. දැන් අපේ කතාව දැකලාද නැහැ කොකෝවා? කෝ අත උස්සන්න කොකෝවා දරපු කට්ටිය. අත උස්සන්න බලන්න. දැකලා තියෙනවා. ඉස්සර දිනසට පේන්නේ අන්න නියම උත්තරේ. අපේ පුතෙක් කියන අපේ කොල්ලෙක් කියනවා කාලක් තියෙනවා නෑ ඌ කියන්නේ දැකලක් තියෙනවා කාලක් තියෙනවා ගෙදරක් තියෙනවා. මට කියන්න තියෙනෙත් ඒක. කාලක් තියෙනවා මං දැකලක් තියෙනවා ගෙදරක් තියෙනවා කන්න දෙයක්වත් නෑ ඔය එකේ. කන්න දෙයක් තියනවාද? ඉරිදයක් විතර ගේන්නකො. ක්ලාස් එකට එනකොට ගේන්නකො. හොඳයි. මේ අපේ අහලා පහලා පොඩි කට්ටිය වැඩිපුර කඩන් කන්න අපිට කන්න වෙන්නේ නැහැ. හොඳද? කොකෝවා කන්න දෙයක්වත් නෑ බං ආගේ අර පොඩි උෂ්ණ කෑමක් ඕක. කොකෝවා. හරි. කොකෝවා දැකලා තියනවානේ. ගෑල් ළමයිගේ શબ્දයක් නෑ. කොකෝවා දැකලා නැද්ද ගෑල් ළමයි? ඔක්කොම ඉන්නේ පිරිමි ළමයි. දැකලා තියෙනවා අම්මට සිරි චමෝද්‍ය කතා බැහුණු කාලේ. චමෝද්‍ය නෑ ගෙදරත් නෑ. හොඳයි. අපේ කොල්ලෙක් මට කියන ඇහුණා දැකලත් නෑ සර් කාලත් නෑ ගෙදරත් නෑ කියලා. රයිට්. කොකෝවා එහෙම දැකපු නැති ඇත්ත ඇති දැකපු ඇත්ත ඇති කාලත් ඇති. හැබැයි මම හිතනවා සිංකෝනා ගස් දැකලා තියෙන කට්ටිය ඉන්නවද? සිංකෝනා නෑ නේ සර්. නෑ සර්. අත උස්සන සිංකෝනා දැකපු කට්ටිය? සිංකෝනා දැකපු නැති කට්ටිය ඇතිනේ. කවුමද? අවිෂා දැකලා තියෙනවද සිංකෝනා? සිංකෝන කන දෙයක් නෙවෙයි. සිංකෝන කියන්නේ ඖෂධීය ශාකයක්. සිංකෝන කියලා කියන්නේ ඖෂධීය ශාකයක්. මං නම් සිංකෝන ගහක් දැකලා තියෙනවා. සිංකෝන අපේ ගෙදර නැහැ. හරිද? සිංකෝන වෙවෙන්නේ නැහැ පුතා මේ පදලංගල. සිංකෝනා වෙවෙන්නේ නැහැ පදලංගල. ඒ කියන්නේ මේ වේදිකාපේට වරොත්තු දෙන ශාකයක් නෙවෙයි සිංකෝනා කියන්නේ. සිංකෝනා කියන්නේ ආගන් මධ්‍යම කඳුකරේ උස් කඳුමුදුන් වල වැවෙන සීතල ශාකයක්. උස් කඳුමුදුන් වල විතරක් වැවෙන භූමියේ ගොඩක් උසින් වැවෙන ආගන් මුහුදු මට්ටමින් අඩි 4000කට එහා පැත්තේ වැවෙන ශාකයක් තමයි සිංකෝනා ශාකය කියලා කියන්නේ. තේරුණා නේද? සිංකෝන ගහක් දකින්න නම් ඔබ යන්න නුවරඑළිය හග්ගල මල්වත්තට. හග්ගල මල්වත්තේ ටිකක් උඩට යනකොට ඔබට දකින්න පුළුවන් සිංකෝන ශාකයක්. මම දැක්ක සිංකෝන ගහක් තියෙනවා හග්ගල මල්වත්තේ. ෆොටෝ එකක් ගහන්න තනියෙන් දැක්කේ. ෆොටෝ එකක් ගහන්න බෑ. මල්ලතු ගියානේ. ඔව් මම මේ මල්වත්ත ගිය වෙලාවක තනියම ගිය වෙලාවක දැක්කේ. හරි. තනියමද ගියේ? ඔව්. ඒ විහිළු කරන්න එපා. නෑ විහිළු නෙවෙයි. ඉතින් ඇයිස තනියම කෑලා දැම්මේ? අපි තනියම ගියාම නවල හිතන්නේ මම මල්වත්ත ගියා කිව්වම නිකන් වරදි විදියටනේ. අපි එහෙම හිතුවේ නෑ අපි එහෙම හිතුවේ නෑ. නෑ නෑ එහෙම හිතුවේ නැත්තම් මම හරි කවන්නේ. හරි දැක්කයි දිගාන ඉනාව. දැක්කද මල් පැලයක් අස්සේ ඉන්නෝ. මේ මං වගේ ශරීරයකට පුළුවන් තමයි මල් ගහක් යට ඉන්න. මේ මොන පඳුරක් යට පඳුරක් ලොකු පඳුරුනේ සදීන්. රෝස ගහ. එහෙමද? ඒක පොඩි පොඩි වල නෑ. ලොකු වල දෙන්නේ. ළමයි මට කියන්න දැන් කොකෝවා කියන්නේ පළතුරක්නේ. කොකෝවා කියන්නේ පළතුරක්. හරිද? සිංකෝනා කියන්නේ ඖෂධීය ශාකයක්. මේ සිංකෝනා වැවෙන්නේ මුහුදු මට්ටමින් අඩි 3000ක් උස කඳු මුදුන් වල කියන එක මතක තියාගන්න. හරිද? කෝපි වගාවේ පරිහානියෙන් පස්සේ සුද්ධ අපේ රටේ එක විට වගා කරන වෙළඳ භෝග දෙකක්. එකක් සිංකෝනා වගාව අනිත් එක තමයි පුතා කොකෝවා වගාව. ඔබ දන්නවද මේ සිංකෝනා වගාව ලංකාවේ ව්‍යාප්ත කරන්න පුළුවන් උනේ
නුවර එළිය දිස්ත්‍රික්කෙ විතරයි. නුවර එළිය දිස්ත්‍රික්කෙට විතරයි සිංකෝනාව ගාව සීමා වුණේ හේතුව තමයි ඊට පල්ලෙහා භූමිවල මේ ගහ වැවන්න බෑ. තේරුණා නේද? සිංකෝනා ගහ වැවෙන්නේ මුහුදු මට්ටමින් අඩි 3-4000ක් උඩ භූමියේ. ඉතින් ලංකාවේ මුහුදු මට්ටමින් අඩි 3-4000ක් උඩ භූමියේ තියෙන්නේ නුවර එළියනේ. නුවර දිස්ත්‍රික්කෙ විතරයි කෝපි මේ සිංකෝනාව ගාවට ගැලපෙන්නේ. සිංකෝනාව ගාව නුවර දිස්ත්‍රික්කයට විශේෂයෙන් සීමා වෙනවා. හැබැයි පුතා එකක් මතක තියාගන්න මම කියවනේ සිංකෝනා කියන්නේ ඖෂධීය ශාකයක් කියලා. මේ සිංකෝනා ශාකයෙන් හදනවා ඖෂධීය එන්නත අපි ඒකට කියනවා ක්විනින් කියලා. අල්කයන් ක්විනින්. මේ ක්විනින් කියන ඖෂධීය එන්නත නිෂ්පාදනය කරන්නේ මේ සිංකෝනා ශාකයෙන්. එහෙනම් සිංකෝනා කියලා කියන්නේ ඖෂධීය ශාකයක්. සිංකෝනා ශාකයෙන් හදනවා ක්විනින් කියන ඖෂධීය එන්නත. ක්විනින් කියන ඖෂධීය එන්නත නිෂ්පාදනය කරන්නේ සිංකෝනා ශාකයෙන් කියන එක මතක තියාගන්න. තේරුණා නේද? ඖෂධයක්නේ. ඖෂධයක්නේ. ලොකු මාකට් එකක් නැහැනේ. ඒ ලෙඩේට ගැලපෙන බේතනේ එකක් ලෙඩේට ගැලපෙනවා නම් විතරනේ ඒක ඉල්ල ගන්නෙ. මිනිස්සු මේ හාල් පොල් ලුණු ගෙනියනවා වගේ දවස් ගාන සතිපතා ගෙනියන්නේ නැහැනේ. නේද? ක්විනින් එන්නත ගැලපෙන ලෙඩේ හැදුනොත් තමයි මිනිස්සු ඒ එන්නත විඳ ගන්න. ලොකු ඉල්ලුමක් නැහැ. හර නේද? ලොකු මාකට් එකක් නැහැ නේද? තේරුණා නේද? මේ ක්විනින් වලට ලොකු ඉල්ලුමක් නැහැ. ඒ නිසා මේ වගාකරුවන්ට ලොකු ලාභයක් ලබා ගන්න බැරි වුණා. වගාව අත්තර දමන කටයුතු කරා. ලොකු ලාභයක් ලබා ගන්න බැරි වුණා. සිංකෝනා වගාවෙන් හදන්නේ ඖෂධීය එන්නත ක්විනින්. තේරුණා නේද? ඒ වගේම අපි යන් කොකෝවා ගාට මේ සුද්දයි කාලේ කොකෝවා වගාව ව්‍යාප්ත උනේ මාතලේ දිස්ත්‍රික්කෙ විතරයි. සුද්දට කොකෝවා වගාව හොඳට කරන්න පුළුවන් උනේ මොන දිස්ත්‍රික්කෙ විතරද? මාතලේ දිස්ත්‍රික්කෙ විතරයි. සිංකෝන හොඳට වැවුනේ නුවර එළිය විතරයි. සුද්දයි කාලේ කොකෝවා හොඳට වැවුනේ කොහෙද? මාතලේ දිස්ත්‍රික්කෙ විතරයි. මේක දිස්ත්‍රික්කෙක විතර අක්කර 10-15000ක වගා කරලා ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගන්න බෑ බ්‍රිතාන්‍ය පාලනයට. නේද? කොකෝවා සීමා වුණා මාතලේට, සිංකෝන සීමා වුණා නුවර එළියට. අනික කොකෝවා වගාවට ලොකු වියදමක් යනවා. හොඳේ. කොකෝවා වගාවට ලොකු වියදමක් යනවා කියන්නේ සෙවන කරන්නේ සෙවන ප්‍රිය කරන ශාකයන්නේ. කොකෝවා වවන්න කලින් හේවන හදන්නවා. දැන් ඔබ දැකලා ඇති. ඔය දැන් අද නම් රබර් වගාවල පොල් වගාවල පොල් ගස් මැදින් රබර් ගස් දෙකක් මැදින් කොකෝවා වගාව කරලා තියෙනවානේ. කොකෝ අතුරු භෝගයක් ලෙස රබර් වගාවල පොල් වගාවල වගා කරනවා. තේරුණා නේද? එතකොට මේ සෙවන ප්‍රිය කරන ශාකයක් තමයි කොකෝවා කියලා කියන්නේ. වියදම ටිකක් අධිකයි. පළතුරක් ලොකු මාකට් එකකුත් නැහැ. වියදම ටිකක් අධිකයි. වියදම අධික වෙච්ච නිසායි ප්‍රදේශ කීපෙ විතරක් සීමා වෙච්ච එකයි තේරෙන්නේ ලොකු ඉල්ලුමක් නැතිවීමයි කියන සාධක මත කොකෝවා වගාවක් බිඳ වැටෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මෙතන මේ සිංකෝනා සහ කොකෝවා වගාවෙන් මතකට ගන්න ඕන ඔයාලා මොකක් දන්නවද? වෙන මොකක්වත් නෙවෙයි. සිංකෝන වලින් හදන්නේ ඖෂධීය එන්නත. ඒකට කියනවා ක්විනින් කියලා. ක්විනින් එන්නත තමයි සිංකෝන වලින් හදන්නේ. කොකෝවා වගාව පළතුර සුද්දයි කාලේ කොකෝවා වගාව ව්‍යාප්ත උනේ මාතලේ දිස්ත්‍රික්කෙ විතරයි. වියදම අධිකයි. සෙවන කරන්න ලොකු වියදමක් යන ලොකු ඉල්ලුමකුත් නැහැ. මේ වගා දෙකම අසාර්ථක වගාවන් බවට පත් වුණාද නැද්ද? අසාර්ථක වගාවන් බවට පත් වුණා. ඔන්න මාතෘකාව සිංකෝනා සහ කොකෝවා වගාව. එහා පැත්තට යන්න. සිංකෝනා සහ කොකෝවා විස්තර ටිකක් දාලා තියෙන ලේසි. කියවන් 1. කෝපි පරිහානියට පත් වූ පසු වතු වගාකරුවන් සිංකෝනා සහ කොකෝවා වගාවට නොවිය. ආපහු කියන්නේ කරුණ කෝපි පරිහානියට පත් වූ පසු වතු වගාකරුවන් සිංකෝනා සහ කොකෝවා වගාවට යොමු විය. 2. උස්බිම්බල පමණක් වගා කළ හැකි සිංකෝනා ශාකයෙන් ක්විනින් නැමැති ඖෂධීය එන්නත නිෂ්පාදනය කරයි. අන්නේ කරුණාගාව වරහන් අසලියන් නුවර එළි දිස්ත්‍රික්කයට පමණක් සීමා විය. ඒ කරුණ ළඟ වරහන් අසලියන් පුතේ නුවර එළිය දිස්ත්‍රික්කයට පමණක් සීමා විය. ලියන් නුවර එළිය දිස්ත්‍රික්කයට පමණක් සීමා විය. නුවර එළිය දිස්ත්‍රික්කයට පමණක් සීමා විය. සිංකෝනා වගාව සීමා වෙනව මොන දිස්ත්‍රික්කයටද පුතේ? නුවර එළිය දිස්ත්‍රික්කයට. right. තුන්වෙනි කරුණ කියවන්න. 3. කොකෝවා වගාව
සාර්ථකව පවත්වාගෙන යන ලද්දේ කොකෝවා වගාව සාර්ථකව පවත්වාගෙන යන ලද්දේ මාතලේ දිස්ත්‍රික්කයේ පමණි. මේට විශාල වශයෙන් සෙවන අවශ්‍ය වීම නිසා වගාවට යන වියදම ඉහළ ගියේ. අන්න කොකෝවට ලොකු හෙවණක් ඕනිලු. හෙවණ කරන්න බං ලොකු වියදමක් යනවනේ නේද? ලොකු වියදමක් යනවා නම් වැඩේ පාඩුයි. ලොකු ලාභයක් ගන්න බෑ. මතක තියාගන්න. හොඳේ? අවසාන කරුණ කියවන්න. කෝපි වගාවේ පරිහානියෙන් පසු ඇනබි සින්කෝනා සහ කොකෝවා වගාවද වියදම අධික වීම සහ ඉල්ලුම් අඩු වීම යන කරුණු මත පරිහානියටපත් විය. මේ වගා දෙක බිඳ වැටෙනවලු ලොකු ඉල්ලුමක් නැතිකමයි වියදම අධික වීමයි මත. වියදම අධික වීම සහ ඉල්ලුම් අඩු වීම කියන සාධක මත සින්කෝනා සහ කොකෝවා වගාවේ පරිහානියක් ඉක්මනින්ම ඇති වුණාලු. සුද්දට වාසනාව ගෙන ආපු වෙළඳ භෝගේ එන්නේ ඕකෙන් පස්සේ. සින්කෝනා සහ කොකෝවා වගාවන් දෙක අසාර්ථක වුණාට පස්සේ මිත්‍රවරුනි සුද්දට වාසනාව ගෙන ආපු වෙළඳ භෝගේ නව ලංකාවට ඒ මොන වගාවද? ඒ තේ වගාව කියන එක මතක තියාගන්න. හැබැයි ආයෙ වැදිලා තියෙන මාතෘකාව මොකක්ද? කොකෝවා සහ සින්කෝනා වගාව කියන ටියුට් එකේ ආයෙ තියෙන මාතෘකාව කොකෝවා සහ සින්කෝනා කියලා නේද? ඒ කපලා දාන්න. ඒ මාතෘකාව කපලා දාන්න මකලා කපලා එතන ලියන්න මාතෘකාව තේ වගාව කියලා. තේ වගාව කියලා ලියන්න. මාතෘකාව ලියන්න තේ වගාව කියලා. තේ වගාව. ලියුවද තේ වගාව කියලා. දැන් හෙට සඳුදා අපි රාත්‍රී 7ට පටන් ගන්නවා රිවිෂන් එක. හොඳේ? හෙට තියෙන රිවිෂන් එක රිවිෂන් ටියුට් එක ඉවර කරමු නේ. නේ පුතා. කො කියන්නේ? බදාද නැද? බදාදට අපි මම දැම්ම 10 වසරේ පන්ති මේ බදාදට. සන්ද තමින්සගේ පන්ති. කාගේද? තමින්සගේ. ඉන්දුවරද මේ කතා කරන්නේ? ඉන්දුවරද? සංජීව. සංජීව. මේ කවුද අපේ මේ චාමින් කරුණාරත්නගේ නේ? රත්නසේන. රත්නසේන. කීයටද තියෙන පරගේ පන්ති? 7:00ට හරි 7ට හරි. ඒ මොන රෙකෝඩින් එක බලනවා. හෙට 4 රිවිෂන් එක දාලා අපි කරමු හෙට. බදාදට අපි පොඩි රෙස්ට් එකක් ගමු. මම 10 වසර දැම්ම බදාදට. හොඳේ? අපිට දාන්න සවිත්. අපිටත් දාන්න. අලුත් රිවිෂන් ටියුට්. මොකද පුතේ? අලුත් රිවිෂන් ටියුට්. අලුත් රිවිෂන් ටියුට් එක දැන් මේක තාම කරන් යන්න. බදාද ලින්ක් එක අපිටත් දාන්න. 10 වසරකද? ඔව් සර් 10 වසරට අපිත් එන්නම් ආවට කමන්නේ නැහැ. කමක් නැහැ 10 වසරේ පැකේජ් එක පිරෙයි බං එහෙම වුණොත් අරුන්ට එන්න බැරි වෙයි. හරි 10 වසර දාලා අපිට දාන්න. ඔව් 10 වසර දාලා නේ. කොහොමත් දැන් 11 වසර ළමයින්ට ඉස්සරහට 10 වසර ළමයින්ටත් එක්ක වෙන මොකද ඒගොල්ලෝගේ පස්වෙනි පාඩම යන්නේ 10. 10 පස්වෙනි පාඩමේ කොටස් කීපයක් තියෙන ඉවර කරන්න 11 ළමයින්ට. ඒ පාඩමේ අගට එනකොට මම ඔයාලටත් ඒක දානවා. ඒ කොටස් ටික. දාන්න අපිට 10 වසර එකක් දාන්න බෑ. 10 වසර ලින්ක් එක. එතකොට එන්න පුළුවන්. අතන 6 වෙනි පාඩම ඔයාලට කරලත් නැහනේ. 10ටයි ඔයාලට එකට කරමු 6 වෙනි පාඩම. එක ෂොට් එකේ. ගොඩ නේද එතකොට? පැකේජ් එකක් ගමු. 10 පැකේජ් එකක් අරන් මේ මාසෙට. ටියුට්. මොකද? ටියුට් එක. ටියුට් එක දෙනවා ඔයාලට. සඳ 5-7 කරමුකෝ රිවිෂන් එක. සඳුදා 5-7 රිවිෂන් එක කරන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් සර් පුළුවන්. බෑ සර්. පුළුවන්. කොළමන්දිද? බෑ සර්. පුළුවන්. බලක ඉස්කෝලේ මේ හැන්දේ හන්දි දිනනවා බා. අපේ රද්දාට හවසක් දාන්නේ. TMV තියෙනවා. රයිට් කමන්නේ. එන්න බැරි වෙච්ච අයට අසාධාරණයක් එන්නේ රෙකෝඩින් එක දානවනේ මම. හරිද? මට කියන්නකෝ හරියටම ওই පන්තිය කරන්න පුළුවන් වෙලාව සඳුදා. 8න් පස්සේ
8න් පස්සේ යාර සර්ගේ පන්තිය කාගේ අඩි සර්ගේ මොන සර්ගේ සර්ගේ ඔව් මගේ දා නෑ මගේ සඳුද මම ගන්නද ඔය පන්ති 8 10 හමාරට කියලා අහන්නේ මේ අවුට් සර්ගේ කැමැත්ත ඈ 8 හමාරටද සර්? නෑ 8 10 හමාර බැරගම සර් ක්ලාස් දාලානේ. මොකද්ද සර් 12 වෙනකන් තමයි අපි ඉන්නවා දැම්මේ නැහැ සර්ගෙන් අහන්න හිටියේ හරි හරි බැරගම සර් පන්තිය දාන්න මගෙන් අහලා බං ඔව් සර්ගෙන් අහන්න හිටියේ හරි හරි 9 කාලට දැම්මේ මගෙන් ඇහුවා දැන් මගේ හෙට කවද්ද ඉවර වෙන්නේ පන්තිය කියලා සර්ට මං ඒ වෙලාවේ කිව්වා මේ 9ට ඉවර වෙනවා කියලා හෙට හරිද ඔව් අහනකො දැන් හෙට බැරගම සර්ට මං පොරොන්දු වුණා විද්‍යා ක්ලාස් එකක් දෙන්න එක දවසට විතරයි ආයිල්ලන්නේ නේද එක දවසට විතරයි සමුද ඉල්ලන්නේ 9ට ඔය කිව්වට එමෙමයි හෙට කොහොමත් අපි 7-9 තමයි කරන්නේ හෙට 7-9 පන්තිය කරලා අනිත් දවසේ අපි 8ට මාරු කරමු පන්තිය නේද ආ සර් ඔව් ලබන සෙනසුරාදා ඉරිදයි කරාම මේ පාඩම සෑහෙන දුරට ඉවර වෙනවා ලබන සෙනසුරාදා තේපොල් රබර් 3ම ඉවර වෙනවා ඉරිදට පටන් ගන්නවා සමාජ පරිවර්තනයේ කොටස් ටික ඉවර කරාම තා චුට්ටක් ඉතුරු වුණාම පාඩම ඉවර වෙනවා ඊළඟ සෙනසුරාදා පාඩම ඉවරයි හැබැයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාඩමේ ප්‍රශ්න පත්‍ර දිනවද කරන්නේ ඔව් සර්. ආණ්ඩුක්‍රම පාඩමේ ප්‍රශ්න පත්‍ර වල ලියන්න ආණ්ඩුක්‍රම පාඩමේ ප්‍රශ්න පත්‍ර ලියන්න ඕනි දැන් මේකේ සිතියම් පොත කරන්නත් වෙන මේකේ සිතියම් පොත මේ මාස සිතියම් පොත කරන්න එපා ඔව් සිතියම් ටිකත් ලකුණු කරලා තියනවා මම දස්ස් ගාලා දවසක දාලා කරලා දෙනවා සිතියම් පොත් ටිකයි ඊළඟ කතාව තමයි මේ අපිට දැන් මේ මාස අන්තිම සතියේ පටන් ගන්න වෙනවා පුතා මේ 6 වෙනි පාඩම නිදහසින් පස්සේ ශ්‍රී ලංකා ලොකු පාඩමක් දෙවැන්ත මාතෘකාවක් සංකීර්ණ පාඩමක් හරිද ලංකාවේ අගමැතිවරු ගැන ඡන්ද ව්‍යාපාර ගැන සෝල්බරි ආණ්ඩු ක්‍රමය ගැන කතා කරන දිග මාතෘකාවක් මාසෙකිනුත් ඉවර ගන්න බැරි පාඩමක් නිදහසින් පස්සේ ශ්‍රී ලංකා ලොකු පාඩමක් ඒක නම් කට් කරගන්න එපා කවුරුවත් හොඳේ 6 අතිශය වැදගත් පාඩම 6 නිදහසින් 6 7 8 තුනම සුපිරි පාඩම් දෙවැන්ත පාඩම් අතිශය වැදගත් පාඩම් තේරුණා නේද ඒ නිසා ඒව නම් කට් කරගන්න එපා කොහොම හරි රැඳෙන්න පන්තියත් එක්ක රයිට් එහෙනම් මට හිතෙනවා අදට ප්‍රමාණවත් ඔය ටික උගන්වන්න ඕනේ නැහැ තේ වගාව ටික ලොකුවට කතා කරන්න ඕනි ලංකාවට තේ පැලේ ගෙනාවේ කවුද ලංකාව වගා කරන මුල්ම තේවත්ත මොකක්ද නේද තේ වගාව දිනු වෙන්නේ මොන හේතු නිසාද තේ පරිශන ආයතන ස්ථාපිත වෙන්නේ කොහෙද කවද්ද මොකටද ඒ ගැන කතා කරන්න වෙන්නේ ටිකක් ප්‍රෙස් එකේ ඉන්න වෙලාවේ පිට් එකේ ඉන්න වෙලාවක තමයි ඒ ටික පටන් ගන්න ඕනේ දැන් ටිකක් දෙකක් විතර පන්ති ඉඳලානේ තියෙන්නේ දැන් ඉතින් එපා වෙලා තියෙන වෙලාවේ මම තේ වගාව ගැන කතා කරන එක හරි නෑ ඒ නිසා ඔයාලා තේ එකක් බීලා නිදිය ගන්න හරිද ඔය නැත්තම් ටිකක් තමයි දවල් වෙනකන් නිදා ගන්න පුළුවන් නිසා රාය වෙනකන් ටිකක් පාඩම් කරන්න වෙයි එහෙම නැත්තම් උදේ නැගිටලා ටිකක් පාඩම් කරන්න වෙයි හොඳේ මේ ටෙස්ට් එකක් ලියමුද හෙට රෑ අනේ අම්මෝ බෑස MCQ එකක් ලියමු. ඇයි සර් බදාද දානවා කිව්වේ නෑ හෙට අපි මේ ටෙස්ට් එකක් තියමුද පාඩම එතකොට පාඩම නෑ 1 2 3 පාඩම් 10 1 2 3 පාඩම් තුනෙන්මයි නෑ නෑ සර් මං අපි මේ දැන් කරන පාඩම හෙට තියෙනවා නෑ හෙට ඕනේ නෑ සර් මේ දවසේ ඉතින් අපි හෙට හැන්දෑවේ 4නේ තියදී පටන් ගන්න ඔව් ඉතින් විනාඩි 20ක් වගේ යන්නේ බහුවර 20යි තියෙන්නේ කරමු. දාන්න නම් කරමු 6:00ට දාන්නම් පේපරේ සර් 6:00ටම දානවන්නේ ඔව් 6:00ට දානවා පන්ති දා වගේ වෙන එකක් නෑනේ පන්ති ආගේ 9ට මේ එහෙනම් අපි එහෙනම් දාම් බරගමසක පැහැදිලි ලියන්න කොල්ලෝ හැම සතියෙම බදාද පේපරයක් දාන්න ඉවරයි නේද
මේ මම මේ අහන්නකෝ කරනවද කිය මම මේ සතියේ පේපර්ස් දෙක තුනක් දාන්න තමයි try කරන්නේ. මේ සතියේ පේපර්ස් දෙක තුනක් දාන්න තමයි try කරන්නේ. එතන හොඳයි සර්. සතිය දෙකක් දැම්ම කිසි ගතියක් නැහැ බා විනාඩි 20යි තියෙන්නේ ඕක මොකද්ද? සතිය දෙකක් දැම්ම කිසි ගතියක් නැහැ විනාඩි 20යි තියෙන්නේ ඕක මොකද්ද? සර් කියන්නේ දෙපාරක්. ඩබල් එනර්ජි සර් කියන්නේ දෙපාරක්. ඔව් සර් කියන්නේ දෙපාරක්. ඈ මට කියන්නේ කවුරුහරි මයික් එකක් ඔන් කරන් ඉන්නේ ඒකෙන් ඇහෙන්නේ සර්. ඔව් මේ එහෙනම් මෙහෙම කරමු හෙට 6යි විතර ටෙස්ට් එක ලියමු අර ඉන්න බැරි වෙච්ච අයට 10 අවසර නේද? ආයිමත් දාන්න එක. ඔව් ආයිමත් දාන්න කරා චාර විනාඩිය නෑ නෝනේ සර් ටක් ගාලා ඒකනේ අවුලස. අවුලක් නෑ ඒක ජොලි වැඩේ. දාන්න දාන්න. එහෙමයි. අර මල් පොකුරුත් පිපෙනවා ඊට පස්සේ. සුපිරි නේ ඔව් ඒක මල් වෙඩිච්ච. ඔව් මම යන්නේ මේ බයියන් කාලා දොයියන්න ඕන. හා 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 නේමයි පුතේ වත් කාලා පුතා එතන මල් නැතුව හිම වැටෙන දාන්න බෑ උඹ එන හදපන්කෝ ඒ වගේ ඇප් එකක් එතකොට හොඳයිනේ මේ වැරද්දට මොකක්ද? දැන් ඔන්න කතා කරා විනෝද වුණා ඔන්න දැන් ඔයාලගේ මහන්සිය වෙහෙස නිවා ගත්තා හරිද දැන් ආයි පාඩමට යමු. ඔව් මම නම් කැමතියි දිගටම කරන්න පාඩම දැන් ඉතින් බලන්න කී දෙනෙක් අයින් කරාද කියලා වකුගඩුවකුත් තැම්බරන. සමහර කට්ටිය නිදිද 1951ක් ඉන්නෝ දැන්. ෂා නියමයි අනේ 2004 දෙන අතරේ නිදා ගන්න කලින් මට කිට් එක නිදා ගන්න සිදායි. right එහෙනම් පුතා හෙට හැන්දෑවේ 6යි විතර ටෙස්ට් එක තියෙනවා 7ට පන්තිය තියෙනවා 6:30ට ටෙස්ට් එකෙන් හමු වෙමු 7ට රිවිෂන් පන්තියෙන් හමු වෙමු එහෙනම් අපි සමගගෙන යනවා ඔබට සුබදායක රාත්‍රියක් good night ආයිබෝවන් ඔන්න අපි ගියා bye නයිස්. Bye.